අයිබෝන් නිරෝගිකම රජයන නිරෝගිකම වෙනුවෙන් වෙහෙසෙන සුවපත් උදෑසනක් ප්‍රාර්ථනා කරනවා සෙලු දෙනාට. අදත් වීකෙන්ඩ් ශන්ෂයින් ඔස්සේ අපි සූදානම් ජාතික පුවත්පත්වල මොනවද වාර්තා කරලා තියෙන්නේ කියලා ඔබට ගෙන එන්නට. නිතරම අපි සිහිපත් කරනවා ඔබට ඔබේ ආරක්ෂාව ඔබ තහවුරු කරගත යුතුයි. සමාජ දුරස්ථභාවය එවැගේම මුව ආවරණ දැත්සේදී මේ සෞඛ්‍ය පුරුදු යලි සිහිපත් කරන්නේ ඇතමුන්ට ඉතා ඉක්මනින් මේ සෞඛ්‍ය පුරුදු අමතක වෙන නිසා. එනිසාම සුවපත් උදෑසනක් ප්‍රාර්ථනා කරමින් අපි බලමු අද දවසේ ප්‍රධාන ජාතික පුවත්පත් මොනවද වාර්තා කරන්න කියලා. සිළුමිණ පුවත්පතටයි අපි අද දවසේ මුලින්ම අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය පාසල් විවෘත කිරීම කල්යයි සුභාෂිනී ජයරත්න වාර්තා කරන්නේ. COVID-19 වෛරසය හේතුවෙන් පාසල් යලි ආරම්භ කිරීම කල් දැමීමට සිදුවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී පෙරේරා සිළුමිණට ප්‍රකාශ කළේ යනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රකාශය පුටා දක්වමින් වාර්තා කරන්නේ. දෙවැනි වාරයේ පාසල් නිවාඩුව අවසන් වී පාසල් යලි විවෘත කිරීම නොවැම්බර් 9 වෙනිදාට යෙදී තිබුණද ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් පාසල් විවෘත කිරීමට නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේ යනුවෙන් අද දවසේ සිළුමිණ ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරනවා. ඒ විදිහටයි සිළුමිණ පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලයේ වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. අද දවසේ අපි සිළුමිණ පුවත්පතේ තියෙන ප්‍රධාන ඡායාරූපයට අවධානය යොමු කරමු. ප්‍රධාන ඡායාරූපයේ පසුගියදා නිල සංචාරයක් වෙනුවෙන් මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහත්මයාත් ඒ වගේම මෙරට ඇමරිකානු තානාපතිනි එලිනා බී ටෙප්ටිස් මහත්මියත් ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් අතර පැවති සාකච්ඡාවේ ඡායාරූපයක් තමයි ප්‍රධාන ඡායාරූපය විදිහට අද දවසේ සිළුමිණ පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. සිළුමිණ පුවත්පතේම ප්‍රධාන සිරස්තලයකට අවධානය යොමු කරමු. කොරෝනා වසංගතය මැද උසස් පෙළ 9 වනදා සාර්ථකව නිමාවන ලකුණු. ඉකුත් ඔක්තෝබර් මාස 12 වෙනිදා විභාග මධ්‍යස්ථාන 2648කදී ආරම්භ වූ අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් 6 වෙනිදා නිමා වන අතර ඊයේ වන විට විභාග අපේක්ෂකයින් 3,60,824ක් විභාගයට සාර්ථකව පෙනී සිටියහ යනුවෙන් වාර්තා කරලා තියෙනවා. නොවැම්බර් 6 වෙනිදා එහි සිරස්තලයේ නොවැම්බර් 9 වෙනිදා කියලා සටහන් කරලා තිබෙනවා. නොවැම්බර් 6 වෙනිදා උසස් පෙළ විභාගය අවසන් වන ප්‍රවෘත්තියට අද දවසේ අවධානය යොමු කරලා තියෙනවා සිළුමිණ පුවත්පත. අපි දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරන්නට සූදානම්. දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලය හමුදා ලොක්කෝ තිදෙනෙක් ශවේන්ද්‍රට එරෙහිව සාක්ෂි දෙති. මේ විදිහට කීර්ති වර්ණකුල සූරියගේ වාර්තාවක් අද දිවයින ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරලා තියෙන්නේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකානු රජය තහනමක් පැනවීමට මුල් වූ හිටපු හමුදා නිලධාරීන් තිදෙනෙකු ගැන ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමෙන් පසු අනාවරණය වී ඇත යනුවෙන් වාර්තා කරලා තියෙනවා. සමහර වෙලාවට වරදාන වරප්‍රසාද වෙනුවෙන් තමන්ගේ රටේම එහෙම නැත්නම් තමන් සමගම කටයුතු කර නිලධාරීන් පාවා දීමක් තමයි මේ සිරස්තලයත් එක්ක අපිට සඳහන් කරන්න තියෙන්නේ. අපි සතියාගාරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටත් අවධානය යොමු කරමු. සතියාගාරුණ පුවත්පත අද දවසේ MCC ගිවිසුමට සහ MCC ගිවිසුම සම්බන්ධයෙන් වන කාරණාවකටයි ඉඩකඩ ලබා දීලා තියෙන්නේ. හීනෙන්වත් MCC ගිවිසුමට අත්සන් කරන්නේ නැහැ. ගැලරිය පිනවන්න බොරු ඇමරිකානු විරෝධයක් පෙන්වන්න එපා කියලා ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් සතියාගාරුණ අද ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරනවා. MCC ගිවිසුම තම රජය කිසිසේත් අත්සන් තබන්නේ නැතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අරුණට විශේෂ ප්‍රකාශයක් කළේ කියලා වාර්තා කරනවා. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලංකාවට පැමිණියේ MCC ගිවිසුම අත්සන් තැබීමට යයි විවිධ පාර්ශව කරන චෝදනා සම්බන්ධයෙන් මේ අරුණ කළ ප්‍රශ්න කළ අවස්ථාවකදී කියලා අද දවසේ සතියාගාරුණ පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරනවා. සතියාගාරුණ පුවත්පතේ ඒත් එක්කම අපි මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරමු. මව්බිම අද දවසේ මව්බිම ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලය දෙවනි රැල්ලේ රහස් එළියට තාරක සම්මාන වාර්තා කරන ප්‍රවෘත්තියක්.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් ඇඟලුම් කම්හල ආශ්‍රිතව ඇරඹුණු දෙවැනි කොරෝනා රැල්ලෙන් ව්‍යාප්ත වූ වෛරසය ගැන කර ඇති පර්යේෂණ වාර්තාවකින් මෙතෙක් අනාවරණය නොවූ කරුණු හෙළිදරව් වනු ඇති බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාගේ ප්‍රකාශයක් ඔබට දක්වමින් අද දවසේ මව්බිම ප්‍රධාන සිරස්තලය වාර්තා කරන්නේ. ඒත් එක්කම අපි සූදානම් වෛද්‍ය සුදත් සමරසිංහ මහත්මයා ඊයේ දවසේ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශය හරහා කළ ප්‍රකාශයකට ඉඩකඩ ලබා දෙන්න. විශේෂයෙන් මේ PCR පරීක්ෂණ සම්බන්ධයෙන් පහුගිය දිනවල වැඩිපුර කතාබහට ලක් වුණා. ප්‍රධාන PCR යන්ත්‍රයේ සිදු වුණු යම් තාක්ෂණික දෝෂයක් සම්බන්ධයෙන් වාර්තා වුණා. ඉන් පස්සේ මේ PCR rapid test එක එහෙම නැත්නම් ඉක්මන් පරීක්ෂණය පිළිබඳව සුදත් සමරවීර මහත්මයා දැක්වූ අදහස් ඊයේ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේ ප්‍රචාරය වුණු ඒ අදහසට අපි දැන් ඉඩකඩ ලබා දෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය රෝගීන් හඳුනා ගැනීම සඳහා නිර්දේශ කරලා තියෙනවා ප්‍රතිදේහ ජනක හඳුනා ගැනීමේ ඉක්මන් පරීක්ෂණයක් ඇන්ටිජන් රැපිඩ් ටෙස්ට් කියන ඒ පරීක්ෂණය ලංකාව තුළ පාවිච්චි කිරීම සඳහා මේ අවස්ථාවේදී අවශ්‍ය තත්ත්ව පාලන පරීක්ෂා කටයුතු අපි සිදු කරමින් පවතිනවා. ඒ තත්ත්ව පාලන පරීක්ෂා සිදු කළ වහාම ඒ පරීක්ෂණය අපි ලංකාව තුළ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකට යන වියදම අත් වශයෙන්ම PCR පරීක්ෂණයකට යන වියදමට වඩා බොහෝම අඩුයි. ඒ වගේම රෝගීන් හඳුනා ගැනීමේ වේගය වැඩි වෙනවා. ඒ වගේම වැඩි පිරිසක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම රසායනාගාරවල තිබෙන අවශ්‍යතාවයත් අවම වෙනවා. එතමයි වෛද්‍ය සුදත් සමරසිංහ මහත්මයා දැක්වූ අදහස්. මේ විදිහට ඉක්මන් පරීක්ෂණ අවශ්‍ය කරන කාලේ මොකද රෝගීන් වාර්තා වීමත් එහෙම නැත්නම් ආසාදිතයන් වාර්තා වීමත් ඉතා වැඩි ප්‍රමාණයකින් පළමු රැල්ලට වඩා වාර්තා වන නිසා අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අපි අවධානය යොමු කරමු. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලයේ වශයෙන් වාර්තා කරන්නේ present COVID-19 virus similar to that in Europe study එහෙම නැත්නම් පරීක්ෂණ වාර්තාවකින් සමීක්ෂණ වාර්තාවකින් සනාථ කරගත් තොරතුරු සම්බන්ධයෙන් සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත අද ප්‍රධාන සිරස්තලය second wave more contagious මෙහෙම වාර්තා කරනවා. The COVID-19 virus that has affected over 7,000 people up to now is similar to that in Europe according to new studies by scientists of the University of Sri Jayawardhanapura. This rules out that the new cluster originated from India යනුවෙන් අද දවසේ වාර්තා කරනවා. මේ නව එහෙම නැත්නම් තුන්වන රැල්ලේ වෛරස ව්‍යාප්තිය යුරෝපය හා සමාන එහෙම නැත්නම් යුරෝපයේ වෛරසය ව්‍යාප්ත වන ඒ වේගය හා සමානයි කියලා නවතුම් පරීක්ෂණයකින් තහවුරු කරගෙන තිබෙනවා. අපි ඒ පිළිබඳව ඊයේ දවසේදී ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කළා. මේ පරීක්ෂණයට සම්බන්ධ වුණු පිරිසත් ඒ වගේම ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යතුමියත් අපි සූදානම් දැන් ඒ තොරතුරු ඔබට සමීප කරන්න. ඉතින් මේ පර්යේෂණයෙන් අපි තේරුම් ගත්තේ අපි සාම්පල් 16ක් පර්යේෂණ ලක් කරා. එකෙන් අපි 13ක් ඉතාම නිවැරදිව සීක්වන්ස් කරගෙනට හැකියාව ලැබුණා. ඉතින් අපි ඒ දැක්කාන් පස්සේ ඒ 13ේම දැක්කේ එකම කාණ්ඩයට අයත් වන්නේ මේ වෛරස් කාණ්ඩ 13ම තැන් වලින් ගත්තත් එක්කම එකම කාණ්ඩයට අයත් වුණේ ඒ B142 කියන ලීනේජ් එකට තමයි අන්තර්ගත වුණේ. ඊට අමතරව මේ අපි සීක්වන්ස් කරපු 16න් 15කම විශේෂ මියුටේෂන් එකක් තිබ්බා. ඒකට අපි කියනවා D614G මියුටේෂන් එක. ඉතින් මේ මියුටේෂන් එකේ තියෙන වැදගත් තමයි මේ මියුටේෂන් එක තියෙනකොට ඒක මුගක් වෙලාවට වෛරස් ප්‍රමාණය වැඩි වීමට හේතුවක් වෙනවා. ඊට අමතරව යම්කිසි පුද්ගලයෙක්ගෙන් තව පුද්ගලයෙක්ට ට්‍රාන්ස්මිසිබිලිටි එක වැඩි මේ මියුටේෂන් එකේ තියෙන වෛරස් එක. දැනට මේ පැතිරෙන මේ වෛරස් කාණ්ඩය B142 ලීනේජ් එකේ මේ වෛරස් එක ලෝකේ වාර්තා වෙලා තියෙනවා ප්‍රධාන වශයෙන් යුරෝපයේ පැතිරෙන කාණ්ඩයට සමානයි කියලා. ඉතින් විවිධ මත තියෙනවා මේක කොහෙන්ද ආවේ. හැබැයි දැනට අපේ මේ දැන් කරපු මේ 16 ආශ්‍රිතව අපි හඳුනාගෙන තියෙනවා. කියන්නේ මේ තැන්තලින් කරලා තියෙන්නේ මේ හා සමාන වෛරස් එකක් දැනට තියෙන්නේ ඩෙන්මාර්කයේ ස්වීඩනයේ කියන රටවල තමයි ප්‍රධාන වශයෙන් වාර්තා වෙලා තියෙන්නේ. දැනට තියෙන ඩේටා වල අනුව තමයි මේක වෛරල් ලෝඩ් එක වැඩි සහ ඒක ඉක්මනට පැතිරෙන්න පුළුවන්. මේ කාලය තුර ලංකාවේ තිබෙන්නේ COVID-19 වෛරසයේ එක ප්‍රභේදයක් පමණයි. කොහේ ලංකාවේ ගත්තත් මෙම වෛරස් ප්‍රභේදය පමණමයි ලංකාවේ තිබෙන්නේ. ඒ වෛරස් ප්‍රමාණය ඊටාම වේගයෙන් නැගතුල විශාල ප්‍රමාණයක් වර්ධනය වන බවත්, ඊටාම ඉක්මනින් ශීඝ්‍රයෙන් පැතිරෙන්නට පුළුවන් වෛරස් ප්‍රභේදයක් බවත් එම මහාචාර්ය කණ්ඩායම පරීක්ෂණ වලින් අද ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා ලංකාවේ වෙනදා පැවතිච්ච COVID-19 වෛරස් ප්‍රභේදය වගේ නෙවෙයි මේ වෙලාවේ මේ රටේ තිබෙන වෛරස් ප්‍රභේද
ප්‍රභේදය එම පරීක්ෂණ වලට අනුව ඒ නිසා අපේ රටේ ආදරණීය ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා රජයක් විදියට මේ රෝගය ලංකාව තුල මර්ධනය කරන්න ගත හැකි සියලු ක්‍රියාමාර්ග අපි රැගෙන තිබෙනවා ගනිමින් සිටිනවා හැබැයි ජනතාවගේ පැත්තෙන් මේ රෝගය මර්ධනය කර ගැනීමට සහයෝගය ලබා දෙන්න කියලා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ සියලු කාරණාවලින් තහවුරු වෙන්නේ ඔබ හොඳින් අධ්‍යයනය කරන්න ඔක්තෝබර් මාසයේ 6 වෙනිදා වෙද්දී වාර්තා වුණු ආසාදිතයන් ප්‍රමාණය එහෙම නැත්නම් අපේ රටේ රෝගීන් ප්‍රමාණය සති 3ක කාලයක් තුළදී මේ වන විට දෙගුණයකින් සහ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වෙලා තිබෙනවා. ඒ නිසාමයි මෙවර වෛරසය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. වෛරසය අපිට වඩා වේගවත් වෙලා තිනවා. වෛරසය වෙනස් වෙලා තිබෙනවා. ඔබට තිබෙන අවධානම වැඩි. ඒ නිසා අපි නිරතුරුවම සඳහන් කරන්නේ සෞඛ්‍ය පුරුදු ඒ වගේම ඔබට සමාජයේ පුරවැසියෙක් විදිහට තියෙන මේ වගකීම් ඉෂ්ට සිද්ධ කරන්න කියන කාරණය නිරතුරුවම සිහිපත් කරන්නේ මේ වෛරසයෙන් ඔබත් ඔබේ පවුලේ උදවියත් පමණක් නෙවෙයි සමස්තයක් විදිහට ගත්තොත් ඔබේ පවුලේ උදවියත් එක්ක සම්බන්ධ වෙන අවට නිවැසියන් ඉන්න අනතුරුව ගම්මානය ඉන්න අනතුරුව දිස්ත්‍රික්කය වෙන්නට පුළුවන් මුළු රටම මේ සියලු දෙනා ආරක්ෂා කරගන්න නම් ඔබ ඔබේ වගකීම ඉෂ්ට සිද්ධ කරන්න ඕන කියන කාරණාව අපි ඊයලත් සිහිපත් කරනවා. අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අද දවසේ අවධානය යොමු කරන්නට. දේශීය පුවත්පතත් අද වාර්තා කරනවා ප්‍රධාන සිරස්තලය අද වාර්තා කරන්නේ ලොකු පුටුවලට ලොක්කන් තෝරන පාර්ලිමේන්තු සභාව පත්වේ කියලා තමයි අද දවසේ දේශීය ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලය 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය වන ප්‍රධානතම ආයතනය වන පාර්ලිමේන්තු සභාව සඳහා ඒ පක්ෂ විසින් සමාජිකයන් නම් කර ඇතැයි දේශීය වාර්තා වෙයි කියලා දේශපාලන වාර්තාකරු වාර්තා කරන ප්‍රධාන සිරස්තලය තමයි අද දවසේ ඔවුන් වාර්තා කරලා තියෙන්නේ. එතකම ඔවුන්ගේ ප්‍රධාන සිරස්තල අතරේ අධිවේගී PCR අද හෙටම අපි මීට සුළු මොහොතකට කලින් හඬපටයක් එක්කම ඔබට අවස්ථාව ලබා දුන්නා මේ පිළිබඳව තොරතුරු දැනගන්නට. කොරෝනා ආසාදිත වී ඇතැයි සැක කරන තැනැත්තන් සඳහා PCR පරීක්ෂණ කරන ක්‍රමවේදය වෙනස් කිරීමට රජය තීන්දුව කර ඇත. මෙම වෙනස්කම අනුව සිදුවන්නේ අද දින ලබා ගන්නා සාම්පල් වල ප්‍රතිඵල අදම නිකුත් කිරීමෙනි කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් රෝගය පිළිබඳව අපි නිරතුරුව සඳහන් කරනවා මේ රෝගයෙන් අවධානම සහ මේ තියෙන වෛරසයේ තියෙන බලපෑමේ වැඩි බව තීව්‍ර බව මේ සියල්ල සඳහන් කරද්දී මේ රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳව අපි නිරතුරුවම ඔබ දැනුවත් කරනවා. මාධ්‍ය විදිහට පළමු රැල්ලේදීත් ඒ කාර්යභාරය ඉෂ්ට සිද්ධ කළා. ඒ වගේම මේ දිගින් දිගටම අපි මේ පණිවිඩ ඔබට ගෙනාවා. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්මයා මේ පිළිබඳව ඉතාම පැහැදිලිව වෛද්‍ය විද්‍යාත්මකව ඉතාම පැහැදිලිව කොහොමද අපි මේ රෝගයෙන් ආරක්ෂා වෙන්නේ කියන කාරණාව පිළිබඳව පැහැදිලි කළා. අපි සූදානම් වෙන්නේ ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට. තාම අපි මේ රෝගයේ හරිම තැන නෙවෙයි ඉන්නේ. ඉදිරිය බොහොම භයානකයි. ලෝකයේ මීට වැඩි රෝගීන් වාර්තා වෙන්න පුළුවන්, මිනිස්සු මැරෙන්න පුළුවන්. මේ රටෙත් ඒක වෙන්න බැරි නෑ අපි හරියට පරිස්සම් වුණේ නැති වුණා. කොවිඩ් වලින් පරිස්සම් වෙන ක්‍රමවේද ටික අනුගමනය කරන්න. ඊට එහා මැජික් එකක් කොවිඩ් වලින් බේරෙන්න නෑ. හැදුනොත් ඔබට බෙහෙත් නෑ. ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් නම් ඔබ බේරෙයි. නැත්තම් මල බෙරයක්වත් නැති මරණයක් ඔබට හිමි වෙයි. අවධානම ඔබ තේරුම් ගත යුතුයි. ඒ නිසා ඒ අවධානමට පෙර අපි සූදානම් වීමයි ඊටම වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබ සහ ඔබේ ආදරණීයන් ආරක්ෂා කරගන්න සූදානම් වෙන්න කියන කාරණය මතක් කරමින් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. බටහිර පළාත තුළ තවමත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඒ නිසා ඒ නිරෝධායන ඇඳිරි නීතියට යටත්ව ක්‍රියාත්මක වෙන්න එහෙම නැත්නම් ඔබේ කටයුතු සිදු කරන්න කියන කාරණාව අපි සිහිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි බටහිර පළාතට අමතරව දිවෙනේ විවිධ ප්‍රදේශවල යම් යම් සංචරණ සීමාවන් සහ ඒ නිරෝධායන ඇඳිරි නීති පනවා තිබෙන ප්‍රදේශවලත් ඒ ජනතාව මේ වගකීම ඉෂ්ට කරන්න කියන කාරණය අපි සිහිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරු මේ නිරෝධායන ඇඳිරි නීතියත් එක්ක වාර්තා වන තොරතුරු අද දවසේ පුවත්පත් කිහිපයකම වාර්තා වෙනවා. දේශීය පුවත්පතේ ප්‍රධාන මුල්පිටුවේ ප්‍රධාන සිරස්තලයක් වාර්තා වෙනවා. කොළඹ වෙඩින් පාටි සේයක් කැන්සල්. කොරෝනා තත්ත්වය උද්ගත වීමෙන් පසු කොළඹ නගරය තුළ සංවිධානය කර තිබූ මංගල උත්සව සහ ප්‍රිය සම්භාෂණ 100ක් පමණ අවලංගු කර ඇති බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා කීය යනුවෙන් වාර්තා කරලා තිනවා. කොරෝනා වසංගතයත් එක්ක පැනවුණු මේ නිරෝධායන ඇඳිරි නීතියෙන් නිසා
බාහිර පළාතට පැනුණු නිරෝධායන ඇඳිරි නීතිය නිසා මේ විදිහට උත්සව ප්‍රිය සංഭാෂණ 100ක් පමණ අවලංගු කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. හැබැයි සමහරු ඒ අස්සෙත් එහෙම නැත්නම් ඒ අතර වාරයේත් උත්සාහ කරලා තියෙනවා උත්සව ප්‍රිය සංഭാෂණ පවත්වන්න. අපි ඊයේ දවසේ ඒ පිළිබඳව වාර්තා කළා. දේශීය පුවත්පතම අද ඒ විදිහට වාර්තා කරද්දී මව්බිම පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වෙනවා. ඇඳිරියට පෙර බස්නාහිරින් පැන්න අයට වැඩ වරදි. ඇඳිරියට පෙර බස්නාහිරින් පැන්න අයට වැඩ වරදි කියලා අද දවසේ වාර්තා කරනවා තමගේ මුල් පිටුව තුළ. සිළු මින පුවත්පතත් මේ සම්බන්ධයෙන් අද දවසේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තියෙනවා. මේ මව්බිම පුවත්පතේ වාර්තාව. සිළු මින පුවත්පතේ අමිල මලවිසූරිය වාර්තා කරනවා අද මුල් පිටුවට බස්නාහිරින් පැන්න අය සොයා මෙහෙයුම්. නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව දැනුම් දීමත් සමග හේතු රහිතව පදිංචිකරුවන්ට බස්නාහිර පළාතෙන් පිටව නොවන ලෙස දැනුම් දුන්නත් ඇඳිරි නීතිය පැනවීමට පෙර ඇතැම් පිරිස් පොලිස් මාර්ග බාධක මගහරිමින් පළාතෙන් පිටව ගොස් ඇති බවත් එවැනි පුද්ගලයන් සොයා පුළුල් මෙහෙයුමක් සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසේ යනුවෙන් අද දවසේ සිළු මින පුවත්පත වාර්තා කරනවා තමන්ගේ ප්‍රධාන සිරස්තලයක් විදිහට. එපා කිව්වොත් ඒ දේම කරලා බලන්න උත්සාහ කරන පිරිසකුත් ඉන්නවා. මේ වෙලාවේ එපා කියන්නේ ඔබේ හොඳටමයි. ඒ නිසා ඒ ගැන කල්පනා කරන්න. බොහෝ විට ඔබ ඒ විදිහට අනවශ්‍ය ගමන් බිමන යොදාගෙන බස්නාහිර පළාතෙන් පිට වුණා නම් සමහර වෙලාවට යම් යම් පීඩාවන් වලට පත්වෙන්නට සිදුවේවි කියන කාරණෙත් සිහිපත් කරනවා. ඒ අතර වාරයේ අපි මේ ඇඳිරි නීතිය හා සම්බන්ධ ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරමු. ප්‍රධාන ජාතික පුවත් වාර්තා කරන දිවයින ඉරිදා සංග්‍රහයේත් බස්නාහිර ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ප්‍රවෘත්තියකට ඉඩකඩ ලබා දීලා තියෙනවා. බස්නාහිරට ඇඳිරි නීතිය පැනවූයේ රට යලි විවෘත කරන්නයි. සෞඛ්‍ය ඇමතිවරිය පවසයි යනුවෙන් අද දවසේ වාර්තා කරනවා. බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැනවූයේ රට යලි විවෘත කරන්නයි යනුවෙන් සෞඛ්‍ය ඇමතුමියගේ ප්‍රකාශයක් ඔපුටා දක්වමින් දිවයින ඉරිදා සංග්‍රහය අද දවසේ ප්‍රධාන සිරස්තලයක් මුල් පිටුවේ වාර්තා කරනවා. නමුත් ඒ අවබෝධය අතමුන්ට නැහැයි කියන කාරණේ තමයි අපට කනගාටු වෙනුවත් සඳහන් කරන්න තිබෙන්නේ. අරුණ පුවත්පත සතියාග අරුණ පුවත්පත අද දවසේ ඒ පිළිබඳව වාර්තා කරනවා බස්නාහිර පළාතට පැනුණු නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන්. බස්නාහිර ඇඳිරියට පෙර අධිවේගයෙන් වාහන 80000ක් එළියට ගිහින්. එසේ මෙසේ ප්‍රමාණයක් නෙමෙයි වාහන 80000ක් එළියට ගිහින් කියලා වාර්තා කරනවා. හේමන්ත ලියන පතිරණ සතියාග අරුණ පුවත්පතට වාර්තා කරන්නේ බස්නාහිර පළාතට පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම දක්වා ඇඳිරි නීතිය පැනවීමත් සමග පසුගිය බ්‍රහස්පතින්දා දිනේ කටුනායක කොළඹ කෙරවලපිටිය පිටත වටරවුම් මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ 80000කට අධික වාහන ප්‍රමාණයක් පිටතට ගොස් ඇති බව වාර්තා වේ කියලා අද දවසේ සතියාග අරුණ පුවත්පත වාර්තා කරනවා. එසේ මෙසේ ප්‍රමාණයක් නෙවෙයි 80000ක්. වැරදීමකින් හෝ මේ අතර වාරයේ ආසාදිතයන් සිටියහොත් ඇතිවන තත්ත්වය පිළිබඳව ඔබම කල්පනා කරන්න කියන කාරණේ අපි සිහිපත් කරනවා. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතත් අද දවසේ බස්නාහිර ඇඳිරි නීතිය පිළිබඳව ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. Quarantine for those who left Western Province ahead of curfew. Legal action against violators යනුවෙන් වාර්තා කරනවා. මනිෂ්කා බෝරම්ගේ වාර්තාවක්. Police spokesman DIG Ajit Rohana said that at least 454 people who left the Western Province ahead of the quarantine curfew imposed on Friday have been identified and will be quarantined යනුවෙන් වාර්තා කරනවා. ඔවුන්ට නිරෝධායනයට ලක්වන්නට වෙයි කියන කාරණය තමයි අද දවසේ වාර්තා කරන්නේ. මේ ඇඳිරි නීතිය සහ ඒ අදාළ සියලු තොරතුරු සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති සඳහා ප්‍රකාශ කළේ වෙන මෙවන් අදහසක්. නිරෝධායන ගැසට් පත්‍රය ඔක්තෝබර් 15 වෙනිදා ප්‍රකාශයට පත් වුණා. එහි රෙගුලාසි සම්බන්ධව අපි තා පැහැදිලිව ජනතාවට දැනුම් දුන්නා. නමුත් අපි දින 14ක කාලයක් 15 වෙනිදා ඉඳලා 29 වෙනිදා වෙනකල් ලබා දී තිබුණා මේ ගැසට් නිවේදනයට අනුගතව කටයුතු කරන්න කියලා. නමුත් මේ දින 14ක කාලේ පෙරේදායින් අවසන් වුණා. ඒ අනුව ඊයේ සිට අපි මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමට පෙර දිවයිනේ විවිධ ප්‍රදේශවලට පිටත් වූ පුද්ගලයින් 454 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි තීරණය කර ඇත්තේ. ලංකාවේ විවිධ ප්‍රදේශවලට බස්නාහිර පළාතෙන් නිරෝධායන නියෝගයට පටහැනිව ගොස් විවිධ සංචාරක නිකේතනවල හෝටල්වල ලැබුම්ගෙන සිටි 454 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබෙනවා. ඔවුන් එම සිටින ස්ථානවලම ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග මත නිරෝධායන ක්‍රියාවලිය සඳහා
යොමු කර තිබෙනවා. මෙම මෙහෙයුමේදී මේ අය පිළිබඳව තවදුරටත් සොයා ගැනීමට නොහැකි වුණත් නැවත සඳුදා දිනේදී ඔවුන් උදෑසන පැමිණෙන විට බස්නාහිර පළාතට ඇතුළු වෙන ස්ථානවලදී දැඩි පරීක්ෂාවකට ලක් කරනවා. එසේ පරීක්ෂාවකට ලක් කර ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කරනවා. පිට නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කරලා වරදකරුවොත් ඒ තැනැත්තාට රුපියල් දසදහසක දඩයක්, මාස 6ක බරපතල වැඩ ඇතිව සිරදඬුවමක් සහ එම දෙකටම යටත් කිරීමට අධිකරණයට හැකියාවක් තියෙනවා. සමහර අය 29 වෙනිදා 30 වෙනිදා ඇඳිරි නීතියම පවතින්නට පෙර බස්නාහිර පළාතෙන් පිටස්තර ප්‍රදේශවලට ගොස් තමන් ගිය ස්ථාන පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවල පළ කරලා තිබුණා. මේ පිළිබඳ සොයා බලලා ඔවුන්ට එරෙහිවත් නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනත යටතේ කටයුතු කරනවා. ඇඳිරි නීතිය පවතිද්දී රාජ්‍ය ආයතන සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ආයතන 84ක කාර්ය මණ්ඩලවලට ඇඳිරි නීති බලපත්‍රය ලෙස තම ආයතනික හැඳුනුම්පත යොදාගත හැකි බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. රාජ්‍ය දෙපාර්තමේන්තු අමාත්‍යාංශ ව්‍යවස්ථාපිත මණ්ඩල සංස්ථා එවැගේම අනුබද්ධිත ආයතන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආයතන මාධ්‍යද ඇතුළු ආයතන 84ක් සඳහා ඇඳිරි නීති බලපත්‍රය හැටියට තමාගේ රාජකාරී හැඳුනුම්පත භාවිතා කිරීමට හැකියාව ලබා දී තිබෙනවා. මේ අතර බස්නාහිර පළාතෙහි නිරෝධායන ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක වන අයුරු දක්නට ලැබුණා. හැමෝම තමන්ගේ පරිස්සම තමන් බලා ගන්න ඕනේ. අපි හැමතිස්සෙම ඔයගොල්ලෝ හම්බෙලා කියන්නේ මේ රාජකාරිය අපි දිගටම කරගෙන යන්න ඕනේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මාස්ක් ග්ලව්ස් පළඳගෙන රාජකාරිය කරන්න අනිවාර්යයෙන්ම. එතකොට Tamanට ලෙඩ දුක් වලින් බේරලා ඉන්න පුළුවන්. මේ දැනුවත් කිරීම සිද්ධ කරන්නේ ඔබ සියලු දෙනා ආරක්ෂා කරන්න. ඒ නිසා මේ ඔබට ඔබේ නාසය සහ මුඛය ආවරණය කරගන්න තියෙන මුව ආවරණය නිකටවත් නලලවත් එහෙම නැත්නම් බෙල්ලවත් ආරක්ෂා කරගන්න නෙවෙයි තියෙන කියන කාරණාව අපි සිහිපත් කරනවා. මොකද සමහරුන්ට නිතර මේ මුව ආවරණය තියෙන්නේ නිකට හෝ තමන්ගේ ගෙල ප්‍රදේශය ආවරණය කරගන්න කියලා සමාජයේ යහමහා සැරිසරනකොට අපිට පහුගිය දින කිහිපය පුරාත් දැක ගන්නට හැකියාව ලැබුණා. අපි තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරමු. සිළුමිණ පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වන ප්‍රවෘත්ති කිහිපයකට සරසවි වලට වැඩිපුර සිසුන් දසදහසක් විශ්වවිද්‍යාල පද්ධතියට පසුගිය වසරට වඩා දසදහසකට අධික වැඩිපුර සිසුන් බඳවා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සිළුමිණ පුවත්පතට කළ ප්‍රකාශයක් ඔබට දක්වන්නේ 2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු පසුගියදා නිකුත් වූ අතර ඒ අනුව මෙවර වැඩි සිසුන් දසදහසත් සමග 41500කට සරසවි වරම් හිමිවනු ඇත කියලා වාර්තා කරනවා. සරසවි වරම් හිමිවන ප්‍රමාණය දසදහසකින් වැඩි වෙලා තිබෙනවා. එය උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් කළ එහෙම නැත්නම් ඒ කඩයිම පසු කළ අපේ රටේ ශිෂ්‍ය ප්‍රජාවට ඉතාමත් සතුටුදායක ප්‍රවෘත්තියක් බවට පත්වේවි. සතියක් ලොක්ඩවුන් නම් 5000ක සහනාධාරය දෙයි. නිහාල් පී අබේසිංහ වාර්තා කරන්නේ සිළුමිණ පුවත්පතට. සතියකට වැඩි කාලයක් සම්පූර්ණයෙන්ම වසා දැමුණු ප්‍රදේශ සඳහා රුපියල් 5000ක සහනාධාර මුදල් ලබා දීමට රජය තීරණය කර ඇත. නිවෙස්වල නිරෝධායනයට යොමු කරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩු මල්ලක් ලබා දීමට ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සහදක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී තීරණය කෙරුණු අතර එයින් පසුව මේ තීරණය ක්‍රියාවට නංවා තිබේ කියලා අද දවසේ සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතරේ වාර්තා කරනවා. එතකොට සිළුමිණ තවත් ප්‍රධාන සිරස්තලයක් තියෙනවා. එය සඳහන් කළ යුතුමයි. බුද්ධ්‍යංශ නිලධාරීන් 995කගේ තොරතුරු රහස් තොරතුරු එළියට දීලා. බුද්ධ්‍යංශ නිලධාරීන් 995කගේ තාරක වික්‍රමසේකර වාර්තා කරන්නේ පසුගිය යහපාලන රජය සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බුද්ධ්‍යංශ කටයුතු අනාවරණය කිරීම නිසා බුද්ධ්‍යංශ නිලධාරීන් 995 දෙනෙකුගේ තොරතුරු අනාවරණය වී ඇතැයි දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී හෙළිව ඇත කියලා වාර්තා කරනවා. මෙය ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවත් බුද්ධ්‍යංශ නිලධාරීන් පිළිබඳව මෙරට ඉතිහාසයේ මෙවන් හෙළිදරව්වක් සිදු කර නොමැති බවද එහිදී හෙළිව තිබේ යනුවෙන් වාර්තා කරනවා. අපිට එවිට මතක් වෙන්නේ ඇතැම් කාලවකවානුවන් වල මිලේනියම් සිටි පාවාදීම් වැනි සිදුවීම් බුද්ධ්‍යංශ නිලධාරීන්ගේ පාවාදීම් එහෙම නැත්නම් බුද්ධ්‍යංශ නිලධාරීන්ව පාවාදීමත් එක්ක අපේ රටේ ජාතික ආරක්ෂාවට සිද්ධ වෙච්ච පාඩුව ඔබට මතක ඇති කියලා අපි ඒවත් සිහිපත් කරනවා. ඒ අතරේ ඒ ප්‍රවෘත්තියම අද දවසේ වාර්තා කරනවා මව්බිම පුවත්පත. මව්බිම ඉරිදා සංග්‍රහය මේ ආකාරයට බුද්ධි නිලධාරීන් සිය ගණනක් සිරගත කළේ දූෂණ විරෝධී කමිටුවයි. දරුණුම බලපෑම් එල්ල වුණේ චම්පිකගෙන්. සාක්ෂි සහිතව ඔප්පු කරන්න සූදානම්. ජයන්ත සමරවීර
අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තමයි අද මව්බිම ඉරිදා සංග්‍රහය මේ විදියට වාර්තා කරන්නේ. දේශපාලනයට අපේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධ කර ගැනීම හරහා සිදුවෙච්ච කාරණාවක් පිළිබඳව තමයි අද දවසේ මව්බිම පුවත්පත මේ විදියට ප්‍රධාන සිරස්තලයකින් වාර්තා කරන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව ඊයලෙත් ජාතික පුවත්පත්වල වාර්තා වෙන තොරතුරු ඔබට ගෙනෙන්න සූදානම් වෙන්නේ. අපි යලිත් ජාතික පුවත්පත්වල තොරතුරු කිහිපයකට අවධානය යොමු කරමු. සිළුමිණ පුවත්පතේ මුල් පිටුවේ අද තවත් සිරස්තලයකට අවධානය යොමු කරන්න සූදානම්. අත්‍යවශ්‍ය පෞද්ගලික සේවාව අඛණ්ඩ සේවයේ අමිල මලවිසූරිය වාර්තා කරන්නේ. නිරෝධායන ඇඳිරි නීතිය බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය පෞද්ගලික සේවා පවත්වාගෙන යන සේවා ස්ථාන හා කර්මාන්ත ශාලා අදාළ ප්‍රදේශයන්හි සෞඛ්‍ය බලධාරීන්ගේ සහ පොලිස් ස්ථානයන්ගෙන් ලබාගත් අවසර මත නිරෝධායන රීතීන්ට යටත්ව පවත්වාගෙන යාමට අවසර දී තිබේ යනුවෙන් අද දවසේ සිළුමිණ පුවත්පත ප්‍රධාන සිරස්තලයකින් වාර්තා කරනවා. මව්බිම ඉරිදා සංග්‍රහයේ තවත් ප්‍රවෘත්ති කිහිපයකට අපි අවධානය යොමු කරමු. work from home නැවතත් නිවසේ සිට රාජකාරී කිරීම නැවතත් යනුවෙන් වාර්තා කරලා තියෙනවා. මේ පිළිබඳව සවිස්තරාත්මකව අපි ඊයේ දවසේදී ඔබට තොරතුරු ගෙනාවා. ඇඳිරි නීතියෙන් කොරෝනා මඩින්න බෑ. යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තමයි අද ප්‍රධාන සිරස්තලයක ඉඩකඩ ලබා දීලා තියෙන්නේ මව්බිම ඉරිදා සංග්‍රහය. මව්බිම ඉරිදා සංග්‍රහය ඒ විදිහට වාර්තා කරද්දී තවත් මුල් පිටුවේ පළවෙන තොරතුරු කිහිපයකට අපි අවධානය යොමු කරමු. කොරෝනා දිස්ත්‍රික්ක 24කට පැතිරෙයි මුළු ආසාදිතයන් දසදහස ඉක්මවයි කියන ප්‍රවෘත්තියටත් ඔවුන් ඉඩකඩ ලබා දීලා තියෙනවා. ඒත් එක්කම ඇඳිරිය තිබියදීත් බස්නාහිර පිරවුම්හල් 157ක් ඇරලා. ඇඳිරිය තිබියදීත් බස්නාහිර පිරවුම්හල් 157ක් ඇරලා කියලා අද දවසේ මේ ඔබට අවශ්‍ය විදිහට එම නැත අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන පුද්ගලයන්ට අවශ්‍ය කරන පෙට්‍රල් ඩීසල් ඇතුළු කනිජ තෙල් ලබා ගැනීම සඳහා පිරවුම්හල් 157ක් විවෘතව පවතින ප්‍රවෘත්තියට ඉඩකඩ ලබා දීලා තියෙනවා අද දවසේ මව්බිම ඉරිදා සංග්‍රහය. මව්බිම ඉරිදා සංග්‍රහයේ අද දවසේ වාර්තා කරන තවත් සිරස්තලයක් නැව්වලින් ඉවතලන කළු තෙල් කලපු වලට හාලන ජාවාරමක්. මේ විදිහට කියන්නේ මහින්ද අමරවීර අමාත්‍යවරයා නැව්වලින් ඉවතලන කළු තෙල් කලපු වලට හාලන ජාවාරමක් පරිසර අමාත්‍යවරයා තමයි ඒ පරිසර අමාත්‍යවරයාගේ ප්‍රකාශය උපුටා දක්වන්නේ මව්බිම ඉරිදා සංග්‍රහය. ඒත් එක්කම දේශීය පුවත්පතේ දේශීය ඉරිදා සංග්‍රහයේ අපි තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරමු. පොම්පියෝ සමග කතාබහේ ඇත්ත වහාම හෙළි කරන්න සමගි ජනබලවේගේ මහලේකම් තුමාගේ ප්‍රකාශයක් උපුටා දක්වන්නේ. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා රජය සමග කළ සාකච්ඡාවලදී චීනය සහ MCC ගිවිසුම ගැන කියන ලද කරුණු රජය වහා රටට හෙළිදරව් කළ යුතුයයි සමගි ජනබලවේගේ මහලේකම් රජිත් බන්දුම බණ්ඩාර මහතා දේශයට පැවසී යනුවෙන් දේශීය පුවත්පත අද දවසේ වාර්තා කරනවා. ඒ වගේම දේශීය පුවත්පත අද මුල් පිටුවේ තවත් ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. යසවර්ධන රොද්රිගු රජයේ ආදායම අඩකින් බසී. දැනට උද්ගතව ඇති COVID-19 වසංගත තත්ත්වය හමුවේ 2020 වසර අවසාන මාස පහේදී රජයේ ආදායම 50%කින් පමණ අඩු විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දේශයට පැවසී යනුවෙන් වාර්තා කරනවා. රාජ්‍යාංශය බොහෝ දුරට අකර්මණ්‍ය වී ඇති නිසා ආදායම එකතු කිරීම දුර්වල වී ඇති අතර ජනතාවට ඉදිරියේදී තව තවත් බදු සහන සැලසීමට රජයට සිදුවීම නිසා තත්ත්වය වඩාත් බැරෑරුම් විය හැකි බවද ඔහු කිය කියලා තමයි අද දවසේ වාර්තා කරලා තියෙන්නේ. ඉන් අනතුරුව අපි දේශීය පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන්න සූදානම්. කහතුඩුවට කොරෝනා බෙදූ මාළු වෙළෙන්දාට නඩු. පිළියන්දල කහතුඩුව ප්‍රදේශයේ මාළු වෙළඳාමේ නියුතු වෙමින් සිටියේදී කොරෝනා ආසාදිත තත්ත්වයට පත් වූ බව දැනත් රෝග වාහකයෙකු ලෙස අපරීක්ෂාකාරීව ක්‍රියා කළ මාළු වෙළෙන්දාට නිරෝධායන නීතිය යටතේ නඩු පවරනු ඇතැයි පොලිස් මූලස්ථානයේ පවසයි කියලා වාර්තා කරනවා. සමහරුන්ට PCR පරීක්ෂණයක් කරාට පස්සෙත් තමන් ආරක්ෂා වෙන්න ඕනේ, එහෙම නැත්නම් තමන් ආසාදිතයෙක්ද නැද්ද කියලා මේ පරීක්ෂණ වාර්තාව එන්නත් කලින් ගමෙත් ඇවිදිනවා, රට පුරා ඇවිදිනවා, මේ විදිහට කටයුතු කරනවා. වගකීම් විරහිතව කටයුතු කරොත් ඒ ගැටලුව තියෙන්නේ ඔබට පමණක් නෙමෙයි, ඔබේ නිවසේ උදවියන්ට, ඔබේ නිවස ආසන්නයේ ජීවත් වෙන උදවියට කියන කාරණාව අපි යලි සිහිපත් කරනවා. අපි දිවයින ඉරිදා සංග්‍රහයට අවධානය යොමු කරමු. දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පිටුවේ වාර්තා වන තවත් ප්‍රවෘත්තියක් 20න් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වැඩි වෙයි, නඩු ප්‍රමාදයක් අඩු වෙයි කියලා අද දවසේ වාර්තා කරනවා. අනුර බාලසූරිය වාර්තා කරන ප්‍රවෘත්තියක්.
20වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග වසර 42කට පසු ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට හැකි වී තිබේ කියලා අද දවසේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරනවා. අතර දිවයින ඉරිදා සංග්‍රහයේ හේමන්ත රන්දුණු අද වාර්තා කරන ප්‍රවෘත්තියකත් මේ විදිහට සටහන් වෙනවා. ශානි ඇතුළු CID පිරිසක් මදුෂ් සමග සබදගම් පවත්වලා. පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ් සමග සම්බන්ධතාව පැවැත් වූ බව කියන උසස් පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත යනුවෙන් වාර්තා කරනවා. සමහර පොලිස් නිලධාරීනුත් පාතාලය මත්කුඩු ජාවාරම සමග සම්බන්ධතා පසුගිය කාලවකවානුව තුළ පසුගිය මාස දෙකක විතර කාලයේදී අපට මේ දැනගන්න හැකියාව ලැබුණා. දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පිටුවේ තවත් ප්‍රවෘත්ති කිහිපයකට අපි අවධානය යොමු කරමු. පෑලියගොඩ කොරෝනා පොකුර මිනුවන්ගොඩටත් වඩා පරණයි. චතුර පමුණුව වාර්තා කරන්නේ පෑලියගොඩ කොරෝනා පොකුර මිනුවන්ගොඩ පොකුරටත් වඩා පැරණි එකක් බව බුද්ධ්‍යංශවලට සැකයක් මතුව ඇත කියලා අද දවසේ දිවයින ඉරිදා සංග්‍රහයට වාර්තා කරනවා. ඒ වගේම දිවයින ඉරිදා සංග්‍රහයේ තවත් ප්‍රවෘත්තියක් පාතාල නායකයෝ රටින් පනින්න හදති. හේමන්ත රන්දුණු වාර්තා කරන්නේ වර්තමාන පාතාලයේ ගෝඩ්ෆාදර් ලෙස හැඳින්වූ මාකදුරේ මදුෂ් ඝාතනය වීමත් සමග මෙරට සැඟවී සිටින පාතාල නායකයන් ඇතුළු අපරාධකරුවන් රැසක් හොර රහසේම රටින් පලා යාමට උත්සාහ කරමින් සිටින බවට බුද්ධ්‍යංශ වෙත තොරතුරු වාර්තා වී ඇත කියලා අද දවසේ දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා Tamanගේ මුල් පිටුවේ. සතිය ගරුණ පුවත්පතට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. සතිය ගරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තල කීපයකට අවධානය යොමු කරමු. ශමින්ද සේනාරත්න වාර්තා කරනවා වරායේ බෑමේ ප්‍රමාදයෙන් තොග භාණ්ඩ බෙදා හැරීමට බාධා ටර්මිනල් 2ක නැව් හිරවෙයි බඩු බෑමට පැටවීමට සේවක හිඟයක් යනුවෙන් වාර්තා වෙන්නේ. COVID-19 දෙවනි රැල්ල ව්‍යාප්තිය පාලනයට කොටුව ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග වරායෙන් බඩු බෑමත් ඒවා මුදා ගැනීමේ ක්‍රියාවලියේ සිට බෙදා හැරීමේ ක්‍රියාවලියට ගැටලු මතුවීම නිසා ලබන සතියේ සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට යම් බලපෑමක් සිදු විය හැකි බව ආනයන තොග වෙළෙන්දෝ පවසති යනුවෙන් සඳහන් කරලා තියෙනවා අද දවසේ සතිය ගාරුණ පුවත්පත. නිරෝධායන මධ්‍යස්ථාන 4ක් తాවකාලික රෝහල් බවට ඇඳන් 1922ක් තවත් ඇඳන් 637ක් හිස් කියලා වාර්තා කරන්නේ තිස්ස රවීන්ද්‍ර පෙරේරා. කොවිඩ් රෝගීන්ගෙන් රෝහල් පිරියාමත් සමග යුද හමුදාව මගින් ලබා දුන් නිරෝධායන මධ්‍යස්ථාන 4ක ඇඳන් 1922ක් පිහිටුවා తాවකාලික රෝහල් බවට පත් කර තිබේ. සතියාන්තය වන විට එම తాවකාලික රෝහල 4න් කොවිඩ් රෝගීන් 1285ක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙන යනුවෙන් වාර්තා කරනවා සතිය ගාරුණ පුවත්පත. සතිය ගාරුණ පුවත්පතේම තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරමු. GSP+ දිගටම දෙන්න යුරෝපා සංගමය තීරණය කරයි නායන තරංග ගමගේ වාර්තා කරන්නේ සතිය ගාරුණ පුවත්පතට. COVID-19 වසංගතය ගෝලීය මට්ටමින් සැලකිය යුතු ලෙස පාලනය කිරීමෙන් අනතුරුව නැවත වර්ගීකරණයක් සිදු කරන තුරු GSP+ සහනය අකණ්ඩව ශ්‍රී ලංකාවට ලබා දීමට යුරෝපා සංගමය තීරණය කර ඇත යනුවෙන් අද දවසේ සතිය ගාරුණ පුවත්පත වාර්තා කරනවා. ඉංග්‍රීසි පුවත්පත් කිහිපයකටත් අපි අවධානය යොමු කරන්නට සූදානම්. ඒ අතරේ ඉංග්‍රීසි පුවත්පත්වල අද ඡායාරූප වාර්තා කරන්නේ Sunday Observer පුවත්පත. Sunday Observer පුවත්පතේ ඡායාරූප වාර්තා කරන්නේ the rehabilitation of the Neluwa Lankagama road which has been long standing need for the people in the isolated village of Lankagama in the Sinharaja forest range is in its final lap. මේ ලංකාගම එහෙම නැත්නම් නෙළුව ලංකාගම මාර්ගය ප්‍රතිසංස්කරණ ආකාරය පිළිබඳව අද දවසේ Sunday Observer පුවත්පත වාර්තා කරන්නේ. ඒට අදාළව විශේෂයෙන් මේ ලංකාගම මාර්ගය පිළිබඳව ඊයේ දවසේ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේ අපි වාර්තා කළා. අපි සූදානම් ඒ වාර්තාවට ඉඩකඩ ලබා දෙන්න. පසුගිය අගෝස්තු 29 වනදා ලංකාගම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නෙළුව ලංකාගම මාර්ගයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කර පරිසරයට හානි නොවන ආකාරයෙන් එහි ඉදිකිරීම් දින 90ක් තුළ නිම කරන ලෙස උපදෙස් ලබා දුන්නා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ අනුමැතිය ඇතිව යුද හමුදා ඉංජිනේරු බලකාය එම මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කළේ සැප්තැම්බර් 2 වනදායි. නෙළුව වාරුකන්දනිය සිට ලංකාගම දක්වා කිලෝමීටර 6.5ක් වූ කොටස පළමු අදියර යටතේ සංවර්ධනය කරනවා. ඉන් කිලෝමීටර 1 කොන්ක්‍රීට් ඇතිරීමට නියමිතයි. අනිකුත් කොටසේ ඉදිකිරීම් මෙවන විට අවසන්ව තිබෙනවා. මාර්ගයේ ඉදිකරණු පාලම් සහ බෝක්කු සංඛ්‍යාව 34ක් වන අතර මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ගයේ කාපට් ඇතිරීම ආරම්භ කර තිබෙනවා. මෙවන විටත් කිලෝමීටර 4ක දුරක් කාපට් අතුරා අවසන් කර ඇති බවයි එම අධිකාරිය නිලධාරීන් ප්‍රකාශ කළේ.
දින 90ක් තුළ මාර්ගයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීම අපේක්ෂාව බවත් කඩනමින් එසිදු වන බැවින් ලබන මාස පළමු සතිය තුළ එම කටයුතු අවසන් කිරීමට හැකිවන බවත් යුද හමුදා ඉංජිනේරු බලකාය ප්‍රකාශ කරනවා. මෙම මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීමද මේ වන විට ආරම්භ කර තිබෙනවා. එහි මුළු දුර වූ කිලෝමීටර් 5.4න් කිලෝමීටර් 1.8ක ඉදිකිරීම නිම කර ඇති අතර පාලම් සහ බෝක්කු 14කද වැඩ අවසන්. පරිසර හිතකාමී ක්‍රම අනුගමනය කරමින් ඉදිකිරීම සිදු කරන අතර පළමු සහ දෙවන අදියර අවසන් වීමෙන් පසුව නෙළුව සිට ලංකාගම හරහා දෙනියාය දක්වා ලංගම බස් රථයක් ධාවනය කරවීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒ අනුව නෙළුව සිට දෙනියායට ගමන් කිරීමට ගත වූ පැය 4කට ආසන්න කාලය විනාඩි 45කට සීමා වනවා. ගංවතුරෙන් විනාශයට පත් වැල් පාලම වෙනුවට කොන්ක්‍රීට් පාලමක් ඉදිකිරීමටද ජනාධිපතිතුමා සිය සංචාරයේදී පොරොන්දු වුණා. එහි ඉදිකිරීමද මේ වන විට පවතින්නේ අවසන් අදියරේ. ප්‍රදේශවාසීන්ට සංවේදන පහසුකම් සලසමින් ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් එක්ව සේවා සැපයුම් ව්‍යාපෘතියක්ද ක්‍රියාවට නංවා ඇති අතර ලංකාගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ ස්මාර්ට් පන්තිකාමර ගොඩනැගිල්ලක්ද ආරම්භ කර තිබෙනවා. COVID-19 ව්‍යාප්තිය හමුවේ සිසුන්ට එමගින් ඊලර්නින් පහසුකම් ලබා දීමට හැකියාව ලැබී තිබීමද විශේෂත්වයක්. සිංහරාජ රක්ෂිතය රැකගනිමින් පරිසර හිතකාමී ආකාරයෙන් සිදු කරන නෙළුව ලංකාගම මාර්ග සංවර්ධනය සහ දුෂ්කරතා රැසකින් පීඩා විඳිමින් සිටි ලංකාගම ජනතාවගේ ගැටලු විසඳීමට මැදිහත් වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය කෘතඥතාව පිරිනමනවා. ලංකාගමට ආලෝකය ලංකාගම පිළිබඳව එක කතා ලංකාගමට නොගිහින් ෆේස්බුක් එකේ නැත්නම් අන්තර්ජාලය ඔස්සේ පළ කරපු පිරිස් බොහොමයි. එනිසාම ජනාධිපතිතුමන් ලංකාගම ප්‍රදේශයේ සංචාරය කරලා සංචාරය කිරීම අනතුරුව නිලධාරීන්ට ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක වෙලා ඒ ප්‍රදේශවල ජනතාවට සහන සැලසෙන ආකාරය තමයි අපි දැකගත්තේ. ද සන්ඩේ මෝනිං පුවත්පත වාර්තා කරන ප්‍රවෘත්ති කිහිපයකට අපි අවධානය යොමු කරන්නට සූදානම්. මොනොරේල් to fill LRT gap, බත්තරමුල්ල stretch back to monorail project, no Japanese involvement කියලත් වාර්තා කරනවා. Negotiations are currently ongoing with regard to all 4 originally planned monorail projects which are to run from Battaramulla to Colombo, Homagama to Colombo, Moratuwa to Colombo and Ragama to Colombo. Despite the abandonment the light rail transit project which was to be constructed on a Japanese loan. කෙසේ වෙතත් මේ LRT එහෙම නැත්නම් ලයිට් රේල් සැහැල්ලු දුම්රිය පද්ධතිය පිළිබඳව පහුගිය කාලේ කතා බහට ලක් වුණා. ඒ වෙනුවට මොනොරේල් සිස්ටම් එක එහෙම නැත්නම් මොනොරේල් තාක්ෂණය යොදා ගන්නට සූදානම්. මෙය පූර්ව සැලසුම තිබුණු විදිහටම මේ කාර්යබහුල මාර්ග 4 සඳහා සැලසුම සකස් කරලා ඒ වෙනුවෙන් සාකච්ඡා පැවැත්වනවා කියලා තමයි අද දවසේ වාර්තා කරලා තියෙන්නේ ද සන්ඩේ මෝනිං පුවත්පත. ඒ වගේම සන්ඩේ මෝනිං පුවත්පත වාර්තා කරනවා MT New Diamond MIPA report to AG this week. Sarah Hanan වාර්තා කරන්නේ The Marine Environment Protection Authority expect committee appointed under the directive of the Attorney General is to submit quantification report to the end of this week to the AG. මේ නීතිපතිතුමා වෙත නීතිපතිතුමා විසින්ම පත් කරන ලද විශේෂඥ කමිටුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඔවුන්ගේ සම්පූර්ණ වාර්තාව මේ සතියේදී නීතිපතිතුමාට බාර දීමට නියමිතයි කියන කාරණාව වාර්තා කරනවා. ඒත් එක්කම ද සන්ඩේ මෝනිං පුවත්පත වාර්තා කරනවා Kalani River investigation halted. The Central Environmental Authority's investigation into the factories identified to the releasing pollution to the Kalani River have come to halt due to the COVID-19 prevention protocols that currently place. කියලා වාර්තා කරන්නේ මේ කැලණි ගඟ ආශ්‍රිතව විශේෂයෙන් කර්මාන්ත ශාලා හරහා ඇතිවන පරිසර දූෂණය එහෙම නැත්නම් ගංගා දූෂණය ගංගා ද්‍රෝණිවල දූෂණය සඳහා යම් පරීක්ෂණයක් සිදු කරමින් පැවතුණා. එය COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් తాවකාලිකව අත්හිටුවා තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගමු. විරාමයෙන් අනතුරුව යලිත් සූදානම් වූ මුණ ගැහෙන්න. කටුන් බලන්න කලින් අපි තවත් ප්‍රවෘත්ති කීපයකට අවධානය යොමු කරමු. ද සන්ඩේ මෝනිං පුවත්පත වාර්තා කරනවා Parliament session limited MPs and number of journalists, no outsiders, public gallery to be closed, Parliament staff to be reduced to half යනුවෙන් වාර්තා කරනවා. The next Parliament session would see additional COVID-19 measures being adopted in addition to
curtailing session to in a single day යනුවෙන් වාර්තා කරනවා. පාර්ලිමේන්තු සැසිවාරය එළඹෙන සතියේදී එක් දිනයකට සීමා කරලා තියෙනවා. ඒ වගේම අය සඳහා මාධ්‍යවේදීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සීමා කිරීමත් ඒ වගේම මහජන ගැලරිය වසාද බිමට තීරණය කිරීම සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අඩකින් අඩු කිරීමට ගත් තීරණය පිළිබඳවයි ද සන්ඩේ මෝනින් පුවත්පත වාර්තා කරන්නේ. ද සන්ඩේ මෝනින් පුවත්පතම වාර්තා කරනවා තවත් ප්‍රවෘත්තියක්. COVID-19 treatment centers, several prisons are ready for the conversion, 3 prisons ready if need arise කියලා සඳහන් කරන්නේ. ස්කන්ධා ගුණසේකර වාර්තා කරන්නේ 3 prisons have been identified to be converted into the COVID-19 treatment centers if the need arise. The Sunday Morning learnt කියලා වාර්තා කරනවා. Commissioner General of the prison Tushar Uppuldeniya said that the Velikada Magazine prison was among those selected for this purpose if need. Velikada prison, Angunukola Palace prison and a part of the Bogambara prison will be utilized and transformed into the COVID-19 treatment center if such a need arise යනුවෙන් වාර්තා කරලා තියෙනවා. මේ බන්ධනාගාර ත්‍රිත්වයක් පරිවර්තනය කරන්න සූදානම් වෙනවා හදිසි ප්‍රතිකාර සඳහා COVID-19 රෝගය වෙනුවෙන් ප්‍රතිකාර කරන්න. ඒ බෝගම්බර බන්ධනාගාරයේ කොටසකුත් ඒ වගේම අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයත් ඒ වගේම වැලිකඩ මැගසින් බන්ධනාගාරයත් මේ විදිහට ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරන්න සූදානම් කියලා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තමයි අද දවසේ වාර්තා කරන්නේ ද සන්ඩේ මෝනින් පුවත්පත. ඒත් එක්කම සිලොන් ටුඩේ පුවත්පතේ වාර්තා කරන තවත් ප්‍රවෘත්තියකට අපි අවධානය යොමු කරමු. මිනුවන්ගොඩ Brandix factory reopens tomorrow. මිනුවන්ගොඩ Brandix factory reopens tomorrow යනුවෙන් වාර්තා කරනවා. උපතිස්ස පෙරේරා තාරක සමන් අනුර ප්‍රියන්ත වාර්තා කරන ප්‍රවෘත්තියක්. The management of the Brandix garment factory in Minuwangoda has made arrangements to reopen the factory tomorrow, adhering to the health protections provisions laid down by the health department while deploying a minimum number of employees යනුවෙන් වාර්තා කරනවා. මිනුවන්ගොඩ Brandix ආයතනය යලිත් විවෘත කරන්නට හෙට දිනේදී යලි විවෘත කරන්නට සූදානම් කියන කාරණේ තමයි වාර්තා කරන්නේ. ආයතන කළමනාකාරීත්වය තීරණය කරලා තිනවා. සෞඛ්‍යාංශ සහ සෞඛ්‍යාංශවල නිර්දේශ සහ ඒ සියලුම තත්ත්ව වාර්තාවන් වලට අනුව ඒ විවෘත කරන්න සූදානම් කියන කාරණේ තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒත් එක්කම සිලොන් ටුඩේ පුවත්පතම වාර්තා කරනවා action against errant SJB members next week මදුම බණ්ඩාර යනුවෙන් වාර්තා කරන්නේ. සමගි ජන බලවේගය SJB General Secretary MP Ranjit Maduma Bandara on Friday said disciplinary action will be taken next week against SJB MPs who voted in favor of the 20th amendment to the constitution. විසිවන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ඡන්දය භාවිත කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් එළඹෙන සතියේදී විනය ක්‍රියාමාර්ග ගන්න සූදානම් කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. බලමු විනය ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ කාලවකවානු වල වාර්තා වෙනවා. මේ විදිහට තමයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගන්න සූදානම් කියන කාරණය වාර්තා කරලා තියෙන්නේ. එතකම සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතින් අද දවසේ මුල් පිටුවේ ඉඩකඩ ලබා දීලා තියෙනවා විදේශීය ප්‍රවෘත්තියකට. earthquake 26 people dead in Turkey and Greece යනුවෙන් වාර්තා කරන්නේ. At least 26 people died in Turkey and Greece when a powerful earthquake hit the Aegean Sea on Friday afternoon, sending buildings and crashing down and triggering what authorities have called a mini tsunami. Tsunami තත්ත්වයකුත් ඇතිවන එහෙම නැත්නම් ඊටාම අපි කියන්නේ සුළු tsunami තත්ත්වයකුත් ඇතිවන මට්ටමේ නමුත් දරුණු ගණේ භූමිකම්පාවක් ඇතිව තිබෙනවා. එය බලපෑම තුර්කියට සහ ග්‍රීසියටයි සිදුවන්නේ. ඉතින් තුර්කිය ග්‍රීසිය පමණක් නෙවෙයි අවට රටවල් කිහිපයකටම මෙහි බලපෑම ඇති වෙලා තිබෙනවා. නමුත් තුර්කිය සහ ග්‍රීසිය තමයි ජනතාව මේ කොස් තිබෙන 26 දෙනෙක් මේ වෙද්දී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙද්දී ඒ තුලින් පීඩාවට පත් වෙලා තිබෙන බව තමයි වාර්තා කරලා තියෙන්නේ. අපි සූදානම් එහෙමනම් කාටුන් බලන්න. බලමු අද දවසේ ජාතික පුවත්පත්වල මොනවද කාටුන් කියලා. හසන්ත විජේනායක අරුණ පුවත්පතට වාර්තා කරනවා හුරේරා කාටුනේ. හුරේරා කාටුනේ කියනවා අර්ජුන රණතුංග දේශපාලනයෙන් සමුගන්නවලු බං අවුට් වෙලා දැවී යනවා කියලා තමයි කියන්නේ. අවුට් වෙලා දැවී යනවා. ඒ කියන්නේ ආයෙත් දැවී ගිහිල්ලා දැවී යනවා කියලා තමයි හසන්ත විජේනායක හුරේරා කාටුන් එකේ කියන්නේ. සිළුමිණු පුවත්පතේ සිම්පල් මෑන් කාටුන් එක මෙන්න මෙහෙම කියනවා.
දරුවෝ ඕකට කොරෝනා කොවිඩ් නොකිය දෙයියන්ගේ ලෙඩ කිව්වනම් අපේ උන් ගේ අස්සටම වෙලා ඉඳි. ඕන් එහෙනම් දැන් ලෙඩෙත් සනීපයි කියලා තියෙනවා. අපේ අයට ටිකක් තේරෙන භාෂාවෙන් කිව්වනම් මේක තේරුම් ගනිවි. දෙයියන්ගේ ලෙඩක් කිව්වනම් ගෙදරටම වෙලා ඉඳී කියලා තමයි සිම්පල් මෑන් කාටුන් එකෙන් අද කියන්නේ. ද සන්ඩේ මෝනින් පුවත්පතේ කාටුන් එක පේන විදියට නම් විපක්ෂ නායකතුමා අඳිනවා රවුන්ඩ් 3ක්. ඒ රවුන්ඩ් 3 ඉන්න අයගේ විදියට පේන්නේ එක රවුමක මනෝ ගණේෂන් මහත්තයා, අනෙක් රවුමේ හකීම් මහත්තයා ඉන්නවා, අනෙක් රවුමේ පේන විදියට රිෂාඩ් බදුදීන් මහත්තයා රවුම් කරලා මෙතනින් එහාට පයින් නෑ වගේ තත්ත්වයක හිර කරලා විපක්ෂ නායකතුමා තියාගන්න උත්සාහ කරනවා කියලා සන්ඩේ මෝනින් පුවත්පත අද කාටුන් එකෙන් වාර්තා කරනවා. ද සන්ඩේ මෝනින් පුවත්පතේම කාටුන් එකට හසන්ත විජේනායකගේ කාටුන් එක. එක පැත්තකින් පේන විදියට ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා ඉන්නවා වගේ පේන්නේ. අනෙක් පැත්තෙන් ෂී ජින්පින් මහත්තයා ඉන්නවා. මැද ඉන්නවා අපේ අනුර කුමාර දිසානායක මහත්තයා. සීනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැත්තට හරවලා හයියෙන් නාද කරද්දී අනුර කුමාර දිසානායක කියන මේ කාටුන් එකට අනුව නම් ටිකක් දිග කොණ්ඩයක් සහිත පුද්ගලයාගේ කොණ්ඩේ ගොතනවා ෂී ජින්පින් මහත්තයා කියලා තමයි හසන්ත විජේනායක අද ද සන්ඩේ මෝනින් පුවත්පතට කාටුන් එකට නිර්මාණය කරලා තියෙන්නේ. දිවයින පුවත්පතේ කාටුනේට අවධානය යොමු කරන්න සූදානම්. මේ දවස්වල චීනය ඇමරිකාව සහ චීනයේ මේ සාම්ප්‍රදායික උණුකල තොප්පිය ඒ වගේම අර පරණ ඇඳුම් කාටුන් වලට හරි ජනප්‍රිය චරිත බවට පත් වෙලා තියෙනවා. එක පැත්තකින් චීනය අතමිට මොලෝගෙන ඉන්නවා. අනෙක් පැත්තෙන් ඇමරිකානු තොප්පිය දාගත්ත අවු කණ්ණාඩි දාගත්ත කෙනා අතමිට මොලෝගෙන ඉන්නවා. මැද්දේ අපේ ජනාධිපතිතුමා දෙපැත්තට මේ එහෙම නැත්නම් මේ මූණට මූණ මුණ ගැහෙන්න ඉන්න දෙදෙනාව අතමිට මොලෝගෙන ඉන්න දෙදෙනාව දෙපසට කරලා තියෙනවා කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම සිළු මින පුවත්පතේ අද කාටුනේට අපි අවධානය යොමු කරමු. සිළු මින පුවත්පතේ කාටුන් එකේ දකුණු පැත්තේ ඉන්නවා පෙන විදිහට පොම්පියෝ මහත්තයයි ජනාධිපතිතුමයි බොහොම අර සමාන විදියට දෙන්න ඉන්නවා පේනවා. හැබැයි වම් පැත්තේ තියෙනවා වම් පැත්තේ අයට පොම්පියෝ පේනවා මහා යෝධයෙක් වගේ. ඒ යටින් අර යෝධයාගේ යටින් ඉන්නේ පේන විදියට කොළ පාට ෂර්ට් එක ඇඳගත්ත කෙනෙකුයි රතු පාට ෂර්ට් එක ඇඳගත්ත කෙනෙකුයි ඒ දෙන්නට පොම්පියෝ මහා යෝධයෝ වගේ පේනවා කියලා තමයි අද සිළු මින පුවත්පතේ කාටුනෙන් කියන්නේ. අසංක ඉන්දුනිල්ගේ හිඩැස්ස දේශීය පුවත්පතේ කාටුනේ කඩයක් තියෙනවා. කඩේ බඩුමුට්ටු ටිකක් තියෙනවා. අපේ මහජනතාව ටිකක් ඉන්න පේන විදිහට නම් සරමත් ඉරිලා ඒ වගේම කඩමාල්ලක් අරගෙන ඇවිල්ලා මේ බහන්ඩ ගන්න උත්සාහ කරනවා. බාන ටිකක් තියෙන්නේ ඉහලින් තියෙන්නේ මුදලාලි කෙනෙක් පේනවා. පේන විදිහට නම් අපේ බන්දුල ඇමතිතුමා වගේ මේ කාටුනේ පේන ආකාරයට. දේශීය පුවත්පතේම තවත් කාටුනයක් ශ්‍රී ලංකාව කියන දරුවා වගේ තමයි මේ ඇඳලා තියෙන්නේ. අත් දෙක දෙපැත්තෙන් අදිනවා. අත් කැටියෙන් අදින්න එපා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ওই දරුවන්ගේ නේද? බොහොම මේ පුංචි අත් නිසා. එක පැත්තක මේ හැබැයි දෙපැත්තෙම වලිග දෙකක් තියෙනවා. පේන්නේ මේ අර හිවල් වලිග වගේ. එක පැත්තක ඒ හිවල් වලිගේ තියෙන කෙනාගේ කෝඩ් බෑයේ තියෙන්නේ චීන කොඩිය, අනෙක් පැත්තේ තියෙන්නේ ඇමරිකානු කොඩිය. ඒ අතරේ සිලොන් ටුඩේ පුවත්පතේ අද දවසේ කාටුනේ සිලොන් ටුඩේ පුවත්පතේ no MCC කියලා ඔන්න බෝඩ් ලෑල්ල උස්සගෙන දුවනවා පේන විදිහට විරවංශ මහත්මයා. එතකොට හිටපු අගමැතිතුමාට පිටිපස්සේ අනුර කුමාර දිසානායක මහත්තයා හැංගිලා ඉන්නවා වගේ තමයි පේන්නේ. පේන ආකාරයට ඊට පස්සේ යට ඡායාරූපයෙන් පේන්නේ no MCC කියලා බෝඩ් එක අල්ලගෙන යලි දුවනවා. ඒ දුවන්නේ නම් අනුර කුමාර දිසානායක මහත්තයා වගේ. එවිට අගමැතිතුමාට මුවා වෙලා ඉන්නවා විමල් වීරවංශ එමතුමා මුවා වෙලා ඉන්නවා කියලා තමයි සිලොන් ටුඩේ පුවත්පතේ අද MD වීරරත්න කාටුනේ අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කාටුනේ. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කාටුනේ තියෙනවා වම් පස ඡායාරූපය සහ දකුණු පස ඡායාරූපය. මේ ඡායාරූප දිගේ වම් පස ඡායාරූපයේ ලෝකය අල්ලේ නටවනවා. එහෙම නැත්නම් ලෝකයේ රූකඩ නටවනවා ශ්‍රී ලංකාව පසුගිය පාලන සමය තුල කියලා තමයි ඉස්මතු කරලා තියෙන්නේ. පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා රතු කමිසයක් හැඳගෙන කෙනෙක්. ඔබ දන්න චරිතයක් අනුර කුමාර දිසානායක මහත්තයා වගේ පේන්නේ. ඊට පස්සේ නව් යනුවෙන්
දකුණු පස තියෙනවා ලෝකයේ ඇවිල්ලා ආයිබෝවන් කියන ශ්‍රී ලංකාවත් බොහොම සිනහමුසු මුහුණින් ආයිබෝවන් කියන ඇමරිකානු විරෝධයක් එහෙම නැත්නම් ඇමරිකානු දජයට විරෝධය පළ කරමින් අනුර කුමාර දිසානායක මහත්තයා ඉන්නවා කියලා තමයි අද පේන්න තියෙන්නේ. දිවයින හිටිවනය සමගින් අපි කාටුන් අවසන් කරන්න සූදානම්. අනුරාධ හිරිපිටියගේ හිටිවනය පොම්පියෝ ඇවිත් වටයක් විනෝදෙට චීනටත් බැනන් ආයෙත් ගියාරට නෑනේ කිසිම යටි අරමුණු එයාලට මීවද කඩයි අතලෙවකා බැලීමට. හිටිවනය අද අනුරාධ හිරිපිටියගේ හිටිවනය දිවෙන ඉරිදා සංග්‍රහය පොම්පියෝ ඇවිත් වටයක් විනෝදෙට චීනටත් බැන බැන ආයෙත් ගියාරට නෑනේ කිසිම යටි අරමුණු එයාලට මීවද කඩයි අතලෙවකා බැලීමට. වෙන මෙහෙමයි අද දවසේ කාටුන් වාර්තා වෙන්නේ ජාතික පුවත්පත්වල. විගෙන් ශංශයන ඔස්සේ කතා බහට අපි අද දවසේ මැදිරියට ආරාධනා කළා බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ජී.එම්. මාලා පෙරේරා මහත්මියට ආයුර්වේදය දේශීය ඖෂධ මේ කියන කාරණා පිළිබඳව පහුගිය කාලේ ටිකක් වැඩිපුර කතා බහ කරන්නට අපේ ජනතාව පෙළඹුණා. වැඩිපුර හොයා බලන්නට අපේ ජනතාව පෙළඹුණා. ඒ විතරක් නෙවෙයි ඒවට වැඩි වටිනාකමක් එකතු වුණා කිව්වොත් නිවැරදි. සමහර වෙලාවට අපි වමනාවෙන් අපේ දේවල් අමතක කරලා තිබ්බා වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ දුම්හට්ටි හොයාගෙන ගියා. ප්‍රතිශක්තිකරණය ලබා ගන්න කැඳ වර්ග හොයාගෙන ගියා. ඉන් අනතුරුව අපේ බොහෝ පිරිස් ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්නට අවශ්‍ය කරන දේශීය ඖෂධ හොයාගෙන ගියා. මේ තමයි කොවිඩ් වසංගතයත් එක්ක ඇති වුණු තත්ත්වය. මම කැමති වෛද්‍යතුමනි මේ තත්ත්වය මුලින්ම ඔබතුමිය පැහැදිලි කරනවා. එහෙමයි. ඇත්තටම කියනවා නම් වසංගතයක් ආපු වෙලාවට තමයි හැමෝටම මතක් වුණේ අපි මොනවද කරන්න ඕනේ දේවල් කියලා. ඉතින් මේ කිසිදු දෙයක් අලුතෙන් හොයාගත්ත දේවල් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ අපි අතරේ පැවතුණා. සමහරලාට මේ වෙලාවේදී සිද්ධ වුණු දේ තමයි මම හිතන්නේ අර පරම්පරාවට ගලාගෙන ආපු දැනුම ගලාගෙන ආවේ නැතුව නතර වෙලා තිබිලා මේ වෙලාවේදී ඒක නැවතම සිහිපත් කර ගැනීම උනා කියන එක තමයි හිතෙන්නේ. හේතුව මේ වගේ බෝ වන රෝග අපිට අලුත් අත්දැකීමක් නෙවෙයි. එතකොට මේ වගේ බෝ වන රෝග තියෙන වෙලාවේදී ඒ පුද්ගලයන් මොන වගේ දෙයක්ද කරන්න ඕනේ, අනිත් අය බේරගන්න මොනවද කරන්න ඕනේ, මේ සියලු දේවල් අප තුළ තිබුණා. දැන් මේ සිද්ධ වෙලා තියෙන්නේ ඒවා අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ලැබිච්ච වෙලාවක් කියන එක තමයි කියන්න තියෙන්නේ. හේතුව බෝවන රෝගවලදී අපි ඇවතුම් පැවතුම් අපේ කනබොන ಜಾති අපි පානය කරපු දේවල් මේ හැම දෙයකදීම අපේ ජීවිතයට අපි අලුතෙන් දේවල් එකතු කරගත්තා. එතකොට දැනට අපි බෝවන රෝග ගැන මතක් කරනකොට අප තුළ තියෙන අත්දැකීම් සමුදාය තියෙනවා. උදාහරණයක් කියමුකෝ පැපොල වගේ දේවල් බොහොම කෙනෙක් දන්න දේවල්. දැන් එතකොට මේ වගේ රෝගවලදී අපි කොහොමද හැසිරුනේ? එතකොට අපි කවුරුත් කැමතිුනේ නෑ මේ ලෙඩ හදාගෙන පාර දිගේ ඇවිදගෙන යන්න. තව කෙනෙක්ගේ යාළුවෝ ගෙදර මගුල් ගෙවල් වල මල ගෙවල් වල අපි ගියේ නෑ. අපිට ඒ රෝගීනුත් දැනගෙන හිටියා එහෙම යාමෙන් තමන්ගේ ජීවිතයටත් අනතුරක් වෙයි කියලා. දැන් මේ රෝගයේදී රෝග ලක්ෂණ විදියට එළියට මොනවා හරි පේන්නේ නැති හින්දා දෝමන්දා හැමෝම මේ කොවිඩ් වසංගතයේදී මේක හංගගෙන යන්න පුළුවන් කියලා හිතනවා. නමුත් අවදානම අර විදිහමයි. තමන්ගේ ජීවිතයට බරපතල අවදානමක් වගේම අනිත් අයට බෝවීම හරහා සමාජයටත් ලොකු අවදානමක් එනවා. අපි මේ අතීතයේ ඉඳලා සාමාන්‍ය නිරෝධායනය කියන කාරණේ අපිට හුරු වෙච්ච වචනයක්. දැන් අපි කියන්නේ අර දෙයියන්ගේ ලෙඩ හැදුනහම එහෙම නැත්නම් එහෙමනේ අපි කියන්නේ දෙයියන්ගේ ලෙඩ කියලා නේ සරම්ප පැපල හැදුනට පස්සේ අපි දවස් 14ක් ගෙදරට වෙලා ඉන්නවා. කොහොඹ අතු එල්ලලා නිවස ඉදිරි පිට අපි ඒ පිළිබඳව හඳුන්වනවා. එහෙම නැත්නම් බොහෝ විට අපි මලගෙදරක් වුණාට පස්සේ මලගෙදරකට ගිහින් ආවට පස්සේ නිවසට එන්න කලින් කහ දෙහි කැලි කිහිපයක් දාලා අතපය හොද ගන්නවා. මෙහෙම සම්ප්‍රදායක් අපිට තිබුණා. දැන් ඒ සම්ප්‍රදාය මගහැරිලා ගිහිල්ලා කොහොම හරි මේ කාර්යබහුල ජීවිතත් එක්ක අපිට මේ අලුත් ජීවන රටාවට හුරු වුණත් ආයේ දැන් අපි පරණ තැනට ඇවිල්ලා ඉන්නවනේ වෛද්‍යතුමිනි. දැන් මේ පරණ තැනට ඇවිල්ලා ඉද්දි අපේ රටේ මේ ඉන්න ජනතාවට සෙත සලසන්න ඔබතුමියලා ආයුර්වේද දෙපාර්තමේන්තුව විදිහට සූදානම්ද?
අපි ඇත්තරම බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විදිහට දැන් අපි බස්නාහිර පළාතනේ මේක වැඩිම ආක්‍රමණයට ලක් වෙලා තියෙන්නේ. එතකොට අපිට ලොකු වගකීමක් තියෙනවා මේක ජනතාව ගලවා ගන්න මොනවද අපි කරන්න ඕනේ කියන එක. එතකොට බස්නාහිර පළාත් වාසීන් විතරක් නෙමෙයි ලංකාවේ ජනගහනයෙන් 3න් 1ක් පාවිච්චි කරන්නේ බස්නාහිර පළාතනේ. එතකොට එහෙම වෙනකොට මේකේ අවදානම තවත් වැඩි. ඉතින් එතකොට අපි බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විදිහට අපි දැඩි ප්‍රයත්නයක් ගන්නවා මේ වෙලාවේදී ජනතාවගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න. ඒ කියන්නේ මේ ලෙඩේට ඔරොත්තු දෙන්න ඇඟවල් හදාගන්න. එතකොට මොකද විවිධ හේතු නිසා දැන් අපි දන්නවා සමස්තයක් විදිහට ජනතාවගේ ප්‍රතිශක්තිය අඩුවීම් තියෙනවා. එතකොට ඒ අඩුවීම් නිවැරදි කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් එහෙමනම් ඒ සඳහා අපේ දේශීය වෙදකමේ තියෙනා වූ යම් යම් ප්‍රයෝග අපි මේ වෙලාවේ පාවිච්චි කරනවා. උදාහරණයක් ඇරෙන්න කියනවා නම් විවිධ කෂාය වර්ග තියෙනවා. ඊළඟට දැන් කෂාය කිව්වම හුඟ දෙනෙක් මේක පතාටක් එකට හිඳිනවා. ඔය වගේ මේක ලොකු ටයිම් වේස්ටිං විදියට හිතනවා. නමුත් අපි ඒවා සරලව හඳුන්වලා දීලා තියෙනවා. සාමාන්‍ය කුඩු තේ හැඳි භාගයක් තේ හැඳක් වගේ අඬු කෝප්පයකට දාලා උණු වතුර ටිකක් දාලා ටිකක් වෙලා වහලා තියලා බොන්න පුළුවන් විදිහේ සරල ක්‍රම. ඒ කියන්නේ මම පුංචි බද කියනවා දැන් එහෙම අපි සාමාන්‍යයෙන් අහලා තින්නේ පතාටයකට හින්දලා මේ භාවිත කරන්න ඕනේ කියලා. දැන් ඔබතුමීලා අලුතෙන් හඳුන්වලා දීලා තිනවා උණු වතුර ටිකක් දාලා ඒ කසාය කුඩු ටිකක් දාලා පානය කරන්න. කොහොමද ප්‍රතිඵලය? ප්‍රතිඵල දකිනකොට දැන් අපි ප්‍රදේශයේ මේව භාවිතා කළානේ. එතකොට ඒ ප්‍රදේශවලින් අපිට ලැබෙන තොරතුරු කියන්නේ අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේවා ගම්මට්ටමේ යොදනවා. ඒ ප්‍රදේශවල මේ රෝගීන්ගේ එහෙම වැඩිවීමක් අපිට දකින්න ලැබුණේ නැහැ. උදාහරණයක් ඇරෙන්න කියනවා නම් අපි නිරෝධායන කඳවුරු වලට අපි දීපු කඳවුරු ගැන බලනකොට ඒවා ඒ අයට එහෙම තත්ත්වයක් ආවේ නැහැ. එතකොට අද දවසේදී බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව අපි ගරු ආණ්ඩුකාරතුමා රුෂාන් ගුණතිලක මැතිතුමාගේ මේ උපදේශ පරිදි අපි ඇත්තටම අපේ බස්නාහිර පළාත් රජයේ රෝහල් වල රෝගීන් සඳහාත් ලබා දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඉතින් සාමාන්‍ය පානයක් විදිහට ගන්න පුළුවන් දේවල්. ඉතින් ඇත්තටම ඒ වෙනොත් අපි සමස්තයක් විදිහට දකිනකොට කොහොමත් බොහෝ රෝගීන්ගේ ඒ අසාධ්‍ය මට්ටමේ හෝ වෙනත් කොම්ප්ලිකේෂන්ස් නැහැ. ඉතින් ඒක සමහරට ඒ වැළඳුණු අයගේ යම් යම් ප්‍රතිශක්තිකරණේ දත්ත හින්දා වෙන්න ඕන. මොකද ප්‍රතිශක්තිකරණේ නොතිබුණා නම් අර අපි දකුණු රූපවල තිබුණා වගේ වෙන්ටිලේටරට යන සයිස් වෙන්න බෑනේ. එහෙම උනේ නැහැ. බහුතරයක් රෝගීන් බොහොම සුව පැත්තට තමයි තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අපේ අයත් විවිධ තමන් දන්නා වූ විවිධ පාන වර්ග වෙන්න පුළුවන් විවිධ ඖෂධ වර්ග ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් ඇතුව හෝ නැතුව හෝ තමන්ගේ පාරම්පරික දැනුමින් හෝ පාවිච්චි කිරීමක් තියෙනවා. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක්. මොකද මේ ස්වභාවික දේවල් වලට නැඹුරු වීම හොඳ දෙයක් මේ වෙලාවේ. මොකද ඒගොල්ලන්ගේ ශරීරවලට තව තවත් විෂ එකතු කරගන්න නැතුව රෝග වලින් වැළකෙන්න ආයුර්වේද පැත්තෙන් කරන්න පුළුවන්. දැන් බොන જાති විතරක් නෙමෙයි මුගක් දෙනෙක් තමන්ගේ ගෙවල් වල විවිධ දූමායන වර්ග ඖෂධීය දූමායන ඊළඟට එහෙම පරිසරය සුවපත් කරගන්න විතරක් නෙමෙයි තමන්ටත් විවිධ වාෂ්පශීලී ද්‍රව්‍ය උපයෝගී කරගෙන මොකද හැමෝටම තේරෙනවා මේක ශ්වසන පද්ධතිය ආශ්‍රිතව යම්කිසි ප්‍රශ්න ඇති කරන දෙයක් කියන එක හැඟීම තියෙනවා. ඒ අනුව ඒ සඳහා වන අපේ කොළ වර්ග රාශියක් තියෙනවා පැංගිරි කොළ ඇතුළු ඊළඟට ඔය විශේෂම යකිනාරම් කියන වර්ගයේ කොළ වර්ගය. එතකොට මේවා ඒ කොළ වලින් කරන ඒ දුම්. එතකොට සමහර වෙලාවට මේ වියලි කොළ ಜಾති වලින් මේ ගුණය ගන්න බෑ. අමුෙන් තමයි මේක ගන්න ඕනේ. ඒතර අනිත් එක මේක පැය ගාණක් තම්බලා අන්තිමට හුමාලේ ඇල්ලුවට හරියන්නේත් නෑ. කලින් වතුර ටික නටවලා ඒ නටන වතුරට අර කොළ ටික දාලා තව ටිකක් වෙලා වහලා තියලා ඒ හුමාලේ මේ ආශ්වාස කිරීම තමයි කරන්නට අවශ්‍ය. එතකොට ඒකෙදිත් සමස්තයක් විදිහටම අපේ මතකයේ තියෙන්න ඕනේ. යම්කිසි කෙනෙක්ට දැන් ඉදිරියේදී මේ රෝග අපි කියමු PCR පොසිටිව් කියන අයටත් ගෙදර ඉන්න සිද්ධ වෙන කාලයක් එයි. මෙහෙම යනකොට. එහෙම වුණොත් ඒ රෝගීන් දැනගන්නට ඕනේ තමා ගෙදර යම්කිසි අනිත් අයත් එක්ක මිශ්‍ර වෙන්නදී හුදකලා තැනක ඉන්න සහ එයාට මේ කියන ප්‍රතිකාර කරන්න අනිත් අය සමග මිශ්‍ර වෙන්නේ නැති වෙන්න. අපි ඉස්සර බෝවන් රෝගයක් හැදුනහම හිටියේ යම්සේද
පිඟාන කෝප්පේ තුවායේ ඉඳලම එයාට වෙන් කරගෙන එයා තුලත් ශික්ෂණයක් තියෙන්නට ඕනේ. මම ගෙදරින් එළියටවත් කොහෙටවත් යන්නේ නැතුව මේ රෝගය සුව වෙනකන් දවස් 14ක් හෝ 21ක් හෝ කමක් නැහැ. ඒ ඉන්න කාලය ඒ ගත කරනවා කියන එක. මොකද ඒක අනිත් අය වෙනුවෙන් සහ තමාන්ට දැන් මේක වෛරස රෝගයක්. එතකොට වෛරස රෝගවලදී ඒ හින්දා වෙන වෙනත් අතුරු උදාහරණයක් ඇටියට නියුමෝනියාවක් හරි આવොත් ඒක වෛරස වලට අදාළ හින්දා මේවට බෙහෙත් නැහැ. ඔව්. ඒකට ඒ නිසා Taman දැනගන්නට ඕනේ ඒ තත්ත්වවලට යන්නේ නැති වෙන්න ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙන විදිහේ ක්‍රියාපිළිවෙතකට එන්න. මේ විදිහට මේ අපිට අපේ හෙළවෙදකම තුළ එහෙම නැත්නම් ආයුර්වේදයේ තුළ අවශ්‍ය කරන ක්‍රමවේදයන් ගණනාවක්ම තිබෙනවා. ඒ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න සහ මේ වෛරස් රෝග වලින් ආරක්ෂා වෙන්න අපි ඉදිරි විනාඩි කිහිපයේදී මේ දූමායනය පිළිබඳව තවදුරටත් කතා බහ කරමු. මොකද ඒ වැදගත් වෙනවා. ශ්වසන පද්ධතිය හරහා වෛද්‍යතුමී කිව්වා වගේ ශ්වසන පද්ධතිය හරහා ඊටාම ශීඝ්‍රයෙන් පැතිරෙන වෛරසයක් නිසා දූමායනය ඊටාම වැදගත්. සහ මේ සමහර වෙලාවට ආයුර්වේදය කියලා අපි නොකළ යුතු දේවලුත් තියෙනවනේ. දැන් ආයුර්වේදයේ කිව්ව ගමන් සමහර නිෂ්පාදන මිලදී ගන්න ඕම උනන්දු වෙනවා. නමුත් ඒවයි ප්‍රමිතියක් තියෙනවද? ඒවයින් සැබවින්ම ප්‍රතිඵලයක් තියෙනවද කියන කාරණාව පිළිබඳවත් අනවබෝධය සහිත පිරිස ඉන්නවා. ඒ නිසා ඒ කාරණා අපි පැහැදිලි කරගත යුතුයි. බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ජී.එම්. මාලා පෙරේරා මහත්මිය සමගින් අපි කතා බහ කරමින් ඉන්නේ. කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව අපි යාලේ සාකච්ඡාව දිලිකරදෙන් හිටියේ අපේ හෙළ වෙදකමත් එක්ක කොහොමද මෙවැනි වෛරස් රෝගවලින් ආරක්ෂා වෙන්නේ, ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්නේ සහ අපි දූමායනය සම්බන්ධයෙන් මූලික කාරණා කිහිපයක් සඳහන් කළා. බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ජී.එම්. මාලා පෙරේරා මහත්මිය අද මැදිරියට පැමිණ තිබෙන්නේ. වෛද්‍යතුමිනි, අපි දූමායනය පිළිබඳව තවදුරටත් පැහැදිලි කර ගත යුතුයි. මොකද බොහෝ විට අපි දකිනවා දැන් අන්තර්ජාලය ඔස්සේ මේ දේශීය නිෂ්පාදන, දේශීය ඖෂධ ගණනාවක් අලෙවි කරන්නට තිබෙනවා, මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් දූමායනය සඳහා සැකසූ වෙනමම කොටස් එහෙම නැත්නම් මේ කොළ අඩංගු පැකට් තියෙනවා. මේවයින් ඔය කියන විදිහේ ප්‍රතිලාභ එහෙම නැත්නම් ප්‍රතිඵල ගන්න පුළුවන්. දූමායනය කිව්වම කොටස් දෙකක් තියෙනවා. එකක් ඔය පරිසරයේ තියෙන විස බීජ ටික නැති කරන්න තියෙන එක. ඒ වගේ නම් වියලි ද්‍රව්‍ය තමයි රාශියක් තියෙන්නේ. අපිට දුම් කබලකට දාලා දුම් අල්ලලා ඒ අවට පරිසරයේ දූමායනය කරගන්න පුළුවන්. නමුත් ඒකෙම දෙවෙනි කොටස හැටියට ඒ පුද්ගලයාගේ අපි ආස්වාස කරන්න හදන දූමයක් නම් මේවට ඇත්තටම ආයුර්වේදයේ මේ අමුවෙන්ම තමයි කොළ ಜಾති ගන්න තියෙන්නේ. ෆ්‍රෙෂ් කොළ ගන්න ඕන. එහෙම නැත්තම් දැන් ඔබටම හිතා ගන්න පුළුවන් අපි කියමු දෙහි දොඩම් එවැනි කොළ වගේ. දැන් මම අර කලින් කො යකිනාරං කොළ මේවා වේලලා බලන්න පොඩි කරලා කිසිම සුවඳක්වත් එනවද? එතකොට මේවා ඒ ක්‍රියාශීලී ගතිය තියෙන්නේ අමුවෙන් තියෙනකොට. එතකොට එහෙමනම් අපි අර උණු වතුරට දාලා මේ වේලිච්ච කොළ ටිකක් දැම්මා කියලා අපිට එහෙම මේක කොච්චර තැඹුවා කියලාත් එන්නේ නැහැ. මේක කළ යුතු හොඳම දේ තමයි එක කොළ වර්ගයක් හරි කමන්නේ. නික කොළ, අඩතෝඩ කොළ, විවිධ ගන්න පුළුවන් බිලි කොළ මේ විදිහට සුවඳවත් වූ කොළ වර්ග මధుර තල ඇතුළු කොළ ಜಾති රාශියක් අපේ පරිසරයේ තියෙනවා. එක වර්ගයක් හරි කමක් නැහැ අරගෙන අර විදිහට හොඳට වතුර මුට්ටිය වතුර ඒ භාජනයේ හොඳට වතුර නටනකොට මේකට කොළ අවුරක් දෙකක් දාලා තව ටිකක් වෙලා වහලා තියලා එන්නේ හිමාලය ආරක්ෂිතව අපිට ආස්වාස කරන්න පුළුවන් නම් ඒක ශ්වසන පද්ධතියට ලොකු සහනයක් එනවා. අර නැතුව මොනවා හරි වේලිච්ච කොළ ටිකක් දැම්මා කියලා ඒක එන්නේ නැහැ. කොළේ නම තිබුණාට වැඩක් නැහැ. ඒ කියන ක්‍රියාකාරී පදාර්ථ ඒවා නැහැ. ඉතින් ගම්වල මිනිසුත් මේක දන්නවා. ගම්වල අය කවදාවත් ඒක අදගත්ත කොළ අද කඩා ගන්නේව අද පාවිච්චි කරනවා මිසක් අපි මේක තව දවස් 5කින් පාවිච්චි කරමු කියලා කොළ කඩා ගන්නේ නැහැ. ඉතින් ඒ හින්දා එතකොට මේ ශාකවල සංරක්ෂණයක් ඇති වෙනවා. අවශ්‍ය ප්‍රමාණය විතරයි නෙලා ගන්නෙ. ඊළඟට මේවා බොහෝ විට මේ දලු කොළවල නෙමෙයි මේ වාෂ්පජල ටිකක් මෝරච්ච කොළවල. එතකොට එහෙමනම් ඒ කොළ තෝරා ගැනීමේදීත් ඒ විදිහට කරගන්නට අවශ්‍යයි. ඉතින් ඒ හින්දා මම හිතනවා හැමෝටම මේක කුඩා දරුවන්ට උනත් පහසුවෙන් ඒ කියන්නේ හිමාලයේ එනකොට එන හිමාලය හුස්ම ගන්න ළඟක හිටියාම ඇති. මේක ආයාසයකින්ම දරුණු ඒ කියන්නේ අර අපි
යම්කිසි රෝගයක් හැදුනහම තමයි හිස රෙදි කැලකින් ආවරණය කරගෙන මේ ඔක්කොම හුමාලය ටික උරන්න කියන්නේ. අර ටික සුවඳ ඒ කියන්නේ යන්තම් හුස්ම ගන්න මේ දැන් දරුවෝ වගේ ඉන්නවා නම් ඒගොල්ලන් මේ අර විදිහේ ලොකු රෙදි වලින් වහගෙන හුස්ම ගන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඔව් වෛද්‍යතුමනි දැන් අපි දන්නවා මේ වෛරස් තත්ත්වය නිසානේ දැන් දූමායන අපේ පිරිසට මතක් වුණේ නිරතුරුවම දූමායනය වැනි කාර්යයන් සිදු කිරීම නිර්දේශ කරනවද නැත්නම් මේ වගේ හදිසි අවශ්‍යතාවයක පමණක් දූමායනය සිදු කළ යුතුද? නිරතුරුවම කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. දැන් මේක ශ්වසන පද්ධතිය ආශ්‍රිත වූ එකක් නිසා දූමායනය අපිට නිර්දේශ කරනවා මිසක් වෙනත් අපි කියමු ඩයරියා ඒ වගේ එකක් තියෙනවා බඩේ අමාරු ඒකට මේක කරලා හරියන්නේ නැහැ නේ. ඒ කියන්නේ රෝගයෙන් රෝගයට කළ යුතු ක්‍රියාවල් වෙනස් වෙනවා. එතකොට මේ රෝග තත්ත්වයේදී ප්‍රමුඛ තත්ත්වය එන්නේ උගුරාශ්‍රිතව සහ මේ කෝටරකාශ්‍රිතව වගේ මේ වෛරසය වැඩිපුර රැඳෙන හින්දා ඒ කෝටරකවල රැඳිච්ච ඒවත් එළියට ශ්‍රාවය කරලා එළියට ගන්න පුළුවන් විදිහේ තත්ත්වයක් ඒවේ තියෙන ඒ ප්‍රදාහක තත්ත්වේ නැති කරන විදිහේ ශාක තමයි පාවිච්චි කරන්න ඕනේ. ප්‍රතිශක්තිකරණය තමයි අපට මේ රෝගයත් එක්ක වෛරසයත් එක්ක වැඩිපුරම කතා වෙන වචනය. දැන් ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීම උදෙසා ජනතාව විවිධාකාර ඖෂධ වර්ග භාවිත කරනවා. ඒ අතරින් දේශීය ඖෂධ පිළිබඳව ලොකු නැඹුරුවක් තිබෙනවා. ඔබතුමියලා බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විදිහට දැන් මේ කියන ජනතා අවශ්‍යතාව වෙනුවෙන් මේ වෙද්දි මොන වගේ නිෂ්පාදනද වෙළඳපොළට හඳුන්වා දීලා තියෙන්නේ? කොහොමද ඒව අපේ ජනතාව මිලදී ගන්නේ? අපි ඒ පිළිබඳවත් පැහැදිලි කරමු. එකක් අපි මිලදී ගැනීමක් කරන්න බෑ. අපි නොමිලේ ලබා දීම කියන්නේ බස්නාහිර පළාත් වාසීන් වෙනුවෙන් කරන්නා වූ සේවාවන් විදිහට තමයි යන්නේ. එතකොට අපි හඳුනලා දීලා තියෙන ඖෂධ අතර තියෙනවා උගුරේ සෝදන්න දීරයක්. දීරයක් කියන්නේ ඒක අපි දීරේ තමයි හදාගන්න තියෙන. අපි පවුඩර් එක වගේ එක දෙන්නේ. කුඩු ටිකක් අර කෝප් එකට දාලා උණු වතුර දාලා වහලා තියලා ඒක මද රසණින් දවසට 2-3 පාරක් කට උගුර හොදන්න පුළුවන්. ඒක ඉතින් සරල දෙයක්. තමන්ට ගෙදර වුණත් හදාගන්න පුළුවන්. ඒකේ තියෙන්නේ කුරුඳු පොතු, කරාබු නැටි, ඇද්දෙමට මුල්. එතකොට කුරුඳු පොතුයි කරාබු නැටි කොටස් 1 ඇද්දෙමට මුල් කොටස් 10ක් තියෙන්නේ. ඉතින් ඇද්දෙමට මුල් නැති වුණත් ඉතුරු ද්‍රව්‍ය දෙක හරි මේ හොඳින් කොටලා මේ පවුඩර් එක වගේ හදලා තියාගෙන උණු වතුර චුට්ටකට දාලා ඒ වගේ උගුරු සෝදන්න ගන්න පුළුවන්. ඒක ඊටාම හොඳයි. ඊට අමතරව අපි ප්‍රතිශක්තිකරණ අර විදිහට පේයාවල් විදිහට බොන්න පුළුවන්. කීපයක්ම සකස් කරලා තියෙනවා. ඊට අමතරව ඔය පොදුවේ තමන්ට හුමාලය අල්ලන්න නෙමෙයි. දැන් අපි මේ විස බීජ ටිකක් මෙයා කීප දෙනෙක් ඉන්න තැනක අවට පරිසරයේ තියෙන්නට ඉඩ තියෙනවා. එවැනි වෙලාවකදී උදාහරණයක් විදිහට කියනවා අපේ බාහිර රෝගී බාහිරාංශය වෙන්න පුළුවන්. එවැනි ස්ථානත් අපි දූමායනය කරනවා ඒ බාහිරව මේ ඉන්න විස බීජ නැති කරන්න. අර පුද්ගලයන් වශයෙන් කරගන්න දේවල් තමන් පුද්ගලිකව gedara දියුණු කරගන්න පොදු තැනක ඉඳලා එහෙම ඉන්හෙල් කරන්න බෑ. ඊට අමතරව අපි මේ වෙලාවේ අපි කියනවා ආතතියකින් මිනිස්සු ඉන්නේ. මේ ස්ට්‍රෙස් එකත් එක්කම බඩගින්න නැතු යනවා. රෝගයට බය භීතිය වෙන්නත් පුළුවන් යම් යම් විවිධ හේතු රාශියක් දැන් මේ වෙලාවේ ඇති වෙච්ච වෙනස්කම් එක්ක. එතකොට ඒ ස්ට්‍රෙස් එකත් එක්ක ඇති බඩගින්න අඩු වෙනවා කියන්නේම මේ ස්ට්‍රෙස් එකත් එක්කම ඉමුනිටිත් බහිනවා. ඒ හින්දා ස්ට්‍රෙස් අඩු කරන්න මොනවද අපි කරන්න පුළුවන් කියලා විවිධ යෝග සහ විවිධ දේවල් හඳුන්වලා දෙනවා අතරෙම බඩගින්න වැඩි කර ගැනීම සඳහා අපේ තියෙනවා. බඩගින්න ඇති කර ගැනීම සඳහා තියෙනා වූ ආහාරය කරන්නා වූ වෙනස්කම් හඳුන්වලා දෙන්න කියලා. උදාහරණයක් ඇරෙට කියනවා නම් තැඹුම් හොදි ඇතුළු මේ විවිධ බඩගින්න වඩවන්න ගන්න පුළුවන් දේවල්. ඊළඟට මේ ඒව කෑමට ගන්න දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පානයක් විදියට හදා ගන්න දේවල් වැඩියෙන් අපි ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් හරහා ජනතාවට ලබා දෙනවා. ඒ වගේ තැඹුම් හොදි ඇතුළු එවැනි වට්ටෝරු ගණනාවක් අපි අපේ FB page එකේ දාලා තියෙනවා Department of Fire the Western Province. මොකද මේවා දැක්කලා මම හිතන්නේ සමහර පෝස්ට් මිලියනයකටත් අධික ජනතාව බලලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒක ලොකු අවශ්‍යතාවයක් තියෙන හින්දා. මොකද අද දවසේ බලනකොට සරල දෙයක්වත් හදාගන්න දැනුම නැතුව ගිහින් තියෙනවා. දැන් අපි සුප් බොන්න කිව්වට සුප් කිව්වහම ඒ සුප් එකද අනිත් සුප් එකද කියලා අහන වෙළඳ නම් තමයි අහන්නේ. එතකොට ගෙදරදී මේ සරලව කරගන්න හදාගන්න පුළුවන්
එළවලු 2-3ක් මේ වගේ දාලා කරගන්න පුළුවන් කියන එක ගැන කිසිදු අදහසක් නැහැ. එතකොට එහෙම සරල කාරණා කියලා දුන්නාම ඒවා ප්‍රායෝගිකව භාවිතාව තුළින් ගොඩක් අය දැනට වෙනස් වෙලා තියෙනවා. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය ජී මාලා පෙරේරා වෛද්‍යතුමියට බසහිර පළාත් ආයුර්වේද කොමසාරිස්තුමිය. එතුමිය බොහොම පැහැදිලිව කිව්වා. අවසාන වශයෙන් ඊටම වටිනා කියන කාරණාව පැහැදිලි කරේ. මොකද අපි හැමදේම ෂණිකව සිදු කරන්න ගිහලා ෂණික දේවල් හොයලා අපේ ප්‍රතිශක්තිකරණයත් ෂණිකව අපේ ඇඟෙන් අපි ඉවත් කරගෙන තිබෙනවා. ඒ නිසා අපට තියෙන මේ දැනුම, ඒ අවබෝධය වැඩි කරගන්න එතුමිය කිව්වා වගේ එතුමියලාගේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බසහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය පිටුවට ගියාට පස්සේ වැඩිදුර තොරතුරු දැනගන්නටත් පුළුවන්. බොහොම වටිනා පණිවිඩයක්. මේ කියන සෞඛ්‍ය පුරුදු අපේකම්, අපේ ආහාර රටා, අපේ ඖෂධ ඔබ යලි යලි හොයා බලන්න. එය ඔබට බෙහෙවින් උපකාර වේවි. ඒ සියල්ල එක්ක ඔබේ සමාජ වගකීම සහ ඔබ මිනිස්සෙක් විදියට මේ පිළිපැදිය යුතු නීති රීති රාමුව හරියට පිළිපදිනවා නම් අපිට මේ වෛරස් ව්‍යාප්තිය පාලනය කරගන්න හැකියාව ලැබෙවි කියන පණිවිඩයත් එක්ක අපි සූදානම් වීකෙන්ඩ් සන්ෂයින් තුලින් සමගන යන්නට.